මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා අනුරාධපුර යාපන හන්දියේ පදිංචි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික මාග්‍රට් ආරච්චි මහත්මිය ඇතුළු දූදරු පිරිස දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දාණයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය 2012 දෙසැම්බර් මාස 31 වන දින හදිසි අනතුරකින් වියෝවි 31 වන දිනට වසර 8ක් ගතවන නිමල් රංජිත් කරුණානායක ස්වාමි පුරුෂයා පියාණන්ගේ පරලෝ ජීවිතයේ යහපත් වී උතුම් මනුෂ්‍යත්වයක් ලබා සද්ධර්මයේ ශ්‍රවණයට ප්‍රිය වී ධර්මාබෝධී වී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා. දෙපාර්ශ්වයේ මව්පියන් වන පරලෝසපත් ජී.එස්. කරුණානායක පියාණන්, චන්ද්‍රවතී කරුණානායක මෑණියන්, ඒ විජේනායක පියාණන්, ආර්.එම්. බණ්ඩාරමැණිකේ මෑණියන් සහ හමුදා මානසික මෙහෙයුමේදී 1993 11 වෙනි මාසයේ 11 වන දින දීපිදු එඩී පුෂ්පකුමාර සහෝදරයාටත් තිලකරත්න සහෝදරයාටත් තිලකා දිනාංජනි ලතිකා දියණියටත් මෙම ධර්ම දානමය කුසලයේ අනුමෝදන් වී පරලොව ජීවිතයේ සුවපත් වී උතුම් මනුෂ්‍යත්වය ලබා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේවා. මියගිය ඥාති මිත්‍රාදී මේ පින් අනුමෝදන් වෙත්වා. මාග්‍රට් ආරච්චි මහත්මිය ඇතුළු පවුලේ සියලු දරුවන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා. මෙම කුසල බලයෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරන ස්වාමින් වහන්සේලාටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. අපවත් වී වදාළ රේණුකාණේ චන්දවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ප්‍රාර්ථනා කළ බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සියලු සත්වයන්ට තෙරුවන් සරණේ ආනුභාවයෙන් උතුම් සද්ධර්මය අවබෝධ වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අත්තුප්පනායකං වෝ ධම්මපරියායං දේසිස්සාමි තං සුනාත සාදුකං මානසිකරෝස ආසිස්සාමීති. නරඹන සවන් දෙන සදහවර පින්නතුනි, තථාගත බුදු පියාණන් වහන්සේ තමන්ට ඇති වුණ අදහසක් වික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා. තථාගත බුදු පියාණන් වහන්සේ යමක් විචාලහම ඒකට අවශ්‍ය සීමාව තුල තොරතුරු පැහැදිලි කරනවා. එහි විචිත්‍රත්වයක් පවතිනවා. ඔවුන් ඉන්නේ කෙමුදු තත්ත්වයකද? ඔවුන් දන්නේ කුමන ශේස්ත්‍රයක් ගැනද? ඔවුන්ට උදාහරණ වැටහෙන්නේ කොයි දේවල්ද? මේවා ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් කරලා තිබෙන බව තමයි සූත්‍ර පරිහරණය කරනකොට තේරුම් ගන්න ලැබෙන්නේ. වේලුද්වාර කියන ගමට බුදුරජාණන් වහන්සේ වැඩම කරයි කියලා ඒ ගම්මැසි බ්‍රාහ්මණයින්ට දැනගන්න ලැබෙනවා. ඔවුන් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ ඔවුන්ගේ තත්ත්වය කියනවා. ඔවුන්ගේ තත්ත්වයයි ඔබේ තත්ත්වයයි සමානයි. ඒ නිසා මේක අතීත කතාවක් එහෙම නෙමෙයි, වර්තමාන කතාව බව තේරුම් ගන්න ඕන. ඔවුන් කියනවා අපි ගෘහස්ත ජීවිත ගත කරන අය, අමුදරුවන් පෝෂණය කරන අය, ගඳ සුවඳ විලවුන් දගල්වන අය, දරුවන් නිසා අපහසුවට පත් වෙන අය. මේ දේවල් අපට අතහරින්න පුළුවන් කමක් නැහැ. මේ දේවල් කරමින්ම මේවා යෙදෙමින්ම පරලෝ ජීවිතය සුඛිසුවපත් කරගන්න එකයි අපේ බලාපොරොත්තුව. ඔබ වහන්සේට පුළුවන් ද අපට ඒ පිළිබඳව අවශ්‍ය අනුශාසනාව කරන්න කියලා තමයි ඔවුන්ගේ ඉල්ලීම තියෙන්නේ. අන්න ඉල්ලීම පදනම් කොටගෙන ඔවුන්ට ගැළපෙන දහමක් තමයි මේ වේලුද්වාර සූත්‍රය තුල පවතින්නේ. ඒ වුණාට ඒක එදාටත් වඩා අදට ඔබිනවා ගැලපෙනවා කියලායි මම කල්පනා කරන්නේ. මන්දයත් අබෞද්ධ පවුල් කොහොමදත් බෞද්ධ පවුල් වුණත්
මෙහි පෙන්වන මේ ආචාර ධර්ම කෙරෙහි තරම් සැලකිලිමත් නැති බව. ඒ විතරක් නෙවෙයි ජීවත් වීම තුළ පරලෝ සුගතිය. සුගතිය කියන වචනේ ටිකක් ගැඹුරට මේකේ තියෙනවා. ඒක අගට මම අඩුවක් නැතුව පැහැදිලි කරනවා කල් වෙලා තිබෙන පරිදි. ඒකට ඕන තරම් වෙලා මට ගන්න පුළුවන්. පැය 3ක් ඕනනම් 3ක් ගන්න පුළුවන්, 4ක් ඕනනම් 4ක් ගන්න පුළුවන්, 2කටත් පුළුවන්, 1කටත් පුළුවන්. එහෙම වේල කාලුවේ අඩු වෙන තරමට අග පැහැදිලි කිරීම අඩු වෙන එක විතරයි වෙන්නේ. නැත්නම් ඒක ඕන තරම් පැහැදිලි කරන්න අවශ්‍ය උදාහරණ උපමා තියෙනවා. එතකොට මේ ගෙදර දොරේ ජීවත් වෙන අය වශයෙන් තවත් ඉතින් කියනවා නම් පස්දර හම්බෙන්නා වූ මේ සම්පත් විඳින අය වශයෙන් ජීවත් වෙලා පරලෝ ගමනේදී අපාගත නොවෙන්නට අනාගතය සකස් කරගන්නට. තව එහාට එතන තව කාරණයකුත් තියෙනවා. අවශ්‍ය අනුශාසනාවක් තමයි මේ තුළ පවතින්නේ. ඒකට තමයි මේ පාලියෙන් මම ඉදිරිපත් කළ පාඨය ඉදිරිපත් කරලා තියෙන්නේ. අත්තුප්පනායිකානං වෝ ගහපතයෝ ධම්මපරියායන් දේසිස්සාමි තං සුනාත. අත්තුප්පනායිකං කියන එකේ තේරුම මිනිස්සුන්ට චින්තනයක් දෙන එක. තමන් උපමා කොට සිතා බැලීමේ ධම්මපරියාය. සාමාන්‍යයෙන් ඕක පාලි භාෂාවේ වෙනත් තැන්වල තියෙනවා අත්තානං උපනංකත්වා උපමංකත්වා කියලා. ඒක ඇවිදින් තියෙනෙත් මෙතනින් තමයි. එතකොට එහෙනම් ඔවුන්ට අදාළ දහම් කරුණ උන්වහන්සේ පැහැදිලි කරලා දාරනවා. ඒකට සවන් දෙන්න. සවන් දෙල විතරක් බෑ සාදුකම් මානසිකරවත. මනාකොට පිළිපදින්න නැත්නම් මනාකොට තේරුම් අරගෙන පිළිපදින්න. මොනවද මේකේ තියෙන කාරණා? අපි දන්න කාරණා ටිකක් තියෙන්නේ. මොනවද මේ තමා මුල් කොටගෙන හිතන්න කියලා තියෙන්නේ? තමා කියන්නේ එක්ක මම නැත්නම් ඔබ. ඔබ ජීවත් වෙන්න ආස කෙනෙක්, ජීවිතේ සැප කැමති කෙනෙක්. ඔබේ ජීවිතේ කවුරු හරි අකාලේ උදුර ගන්නවා නම්, හෙවත් ඝාතනය කරනවා නම් ඔබ ඒකට කැමති වෙන්නේ නැහැ. ඒකෙන් ඔබේ සැප අයින් වෙලා යනවා. ඒ නිසා ඔබ ඒකට කැමති වෙන්නේ නැහැ. එහෙමනම් ඒක හිතන්න කියලා කියනවා මම වගේමයි අනිත් අයත්. වෙනත් ආගම් වල නම් මේක මිනිසුන් වර්ග වෙන සඳහා පමණයි. බුදු සමය නම් ඒක සතුන් සඳහාත් එහෙමයි. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චරෝ. සත්ත්ව කියන වචනට අයිති හැම දෙනා සත්ත්ව කියන කොටස රහතන් වහන්සේලා අයිති නැහැ. සත්ත්ව ස්වභාවයෙන් මිදී ඇති බැවින් ඊතර ඔය පොහුදුන් කියන අනිකුත් සෑම සත්වයා ආගමක් තිබුණත් නැතත් මේ ඝාතනය කියන එකට ප්‍රිය කරන්නේ නැහැ. ඒකෙන් තමන් කැමති සැප හිමි වෙන බැවින්. එහෙනම් මම මේකට අකමැති නම් සමාජයේ සෙසු අයටත් මම මේක නොකළ යුතුයි. ඔබ ඒ නොකළ යුතුයි. අන්න තමන් උපමා කොට හිතීම කියන්නේ ඒක තමයි. මෙහෙම හිතා ඔහු ස්වකීය ජීවිතය තුළ ප්‍රාණඝාතයෙන් වළකිනවා. ඒ කියන්නේ සතුන් මැරීම කතා කරන අපි කතා කරන ශික්ෂාපදේ. දැන් ඒ නිසා මොකද වෙන්නේ? අපි තව ටිකක් එහාට ගිහින් හොයලා බලමු. වළකිනවා විතරක් නෙවෙයි. අන් අයත් ඒකේ සමාදම් කරනවා. අන් අයටත් ඒ සද්භාවයේ පවතින වටිනාකම පැහැදිලි කරලා දෙනවා. පැහැදිලි කරලා දෙනවා පමණක් නෙවෙයි. ඝාතනය නොකිරීමේ ආනිසංස. ඒ සත්ත්ව ඝාතනයක් නොකිරීමේ ආනිසංස වර්ණනා කරනු ලබනවා. දැන් මට ඒ වෙනුවෙන් මේ ආනිසංස මෙතන නැති නිසා මේ පොතේ ওই කොටසේ ආනිසංස ටිකක් වර්ණනා කරලා පෙන්වන්න වෙනවා ඔබට. ඔබ දන්නවද මජ්ක්‍ධිම නිකායේ තිබෙනවා චූලකම්ම විභංග කියලා සූත්‍රයක්. චූලකම්ම විභංග කියන එකේ තේරුම පොඩි පොඩි කර්මයන්ගේ විපාක බෙදා දක්වන සූත්‍රය කියන එක. ඒකේ සඳහන් වෙනවා යම්කිසි පුද්ගලයෙකුට අකාල මරණයට පත් වෙන්න සිදු වෙනවා නම් හදිසි බාහිර හේතුවක් නොමැතිව
ඒ අල්පායුෂ්ක බව පිටිපස තිබෙන්නේ මිනිස්සුන්ගේ ජීවිතේ අල්පායුෂ්ක කරපු එක. නැත්නම් සතුන්ගේ ජීවිතේ අල්පායුෂ්ක කිරීම කියන එක. අල්පායුෂ්ක කියන්නේ ආයුෂ අඩු කරපු කියන එක. ඒවත් ඝාතනය කිරීම කියන එක. යම් කිසි කෙනෙක් ජීවිතේ රෝග පීඩා ඇතිව හෝ නැතිව නැත්නම් සෞඛ්‍ය පහසුකම් ඇතිව හෝ නැතුව දීර්ඝායු සම්පන්න ජීවිත ගත කරනවා නම් ඔවුන්ගේ පිටුපස පවතින්නේ අර සත්තුන්ට රත්ව ඝාතනය නොකිරීමෙන් සිදු වුණා වූ පුණ්‍ය ශක්තිය තුළ තිබෙනා වූ ආශිර්වාදය කියන එක. අන්න එහෙනම් අර ඝාතනය නොකිරීමේ අනුසස් කියලා කියන්නේ මෙලොව වශයෙන් සහ පරලොව වශයෙන් Tamanට දීර්ඝායු සැප සම්පත්තීන් Taman ප්‍රිය කරනවා නම් ඒක හිමි වෙනවායි කියන එක. ඒක තමයි වර්ණනා කිරීම කියලා කියන්නේ. දැන් මේ තවත් විදිහකින් කියනවා නම් මේ මොකද්ද කියන්නේ? පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදයේ ඇතුළත තියෙන කාරණේ පැහැදිලි කරන්නේ. ඒක Taman යම් දෙයකට අකමැතිද ඒ දේ අනිත් ඒ බඳු ප්‍රාණියකට නොකළ යුතුයි. මොකද පරලෝ ගමනක් පිළිබඳ විශ්වාස කරලා මේක කරන්නේ. එතකොට පරලෝ යන්නේ කොහොමද ගත්තාම පරලෝ දෙපයින් යන්නේ නැහැ කවුරුත්. පිනින් යන්නෙත් නැහැ. ධානයෙන් යන්නෙත් නැහැ. පරලෝ යන්නේම අර පාප චේතනා ගොඩ ගැහිීමේ ප්‍රතිඵලයක් වශයෙන් පවෙන්. එනම් ප්‍රාණඝාතය කළොත් අර චුන්ද සූකරිකට උනදී එහෙම නැත්නම් මගේ ධර්ම දේශනාවක තිබෙනා වූ ලංකාවේ වාසය කරපු සූකර ඝාතකයට උනදී ඊට අදාළ මනෝලොවක් හදාගෙන සියවස් ගණනාවක් මානසික දුකකටපත් වෙන්න සිදුවෙන ඕපපාතික ප්‍රතිසන්දියකටපත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට විරුද්ධාර ගමේ අයගේ අදහස සඵල වෙන්නේ නැහැ ප්‍රාණඝාතය කරන්න ගියොත්. දෙවෙනි කාරණයකට යනවා. මම මගේ සතු දේවල්. තේ බමුණා ඔබ සතු දේවල්. ඔබේ වතු පිටි, ඔබේ ඉඩ කඩම්, ඔබේ යාන වාහන නැත්නම් ඔබේ සතු සම්පත්. මේවා කවුරු හරි සොරසිතින් අරන් යනවට කැමති නැහැ. ඒ ඔබ කැමති නැහැ වගේම තවත් අය සතු දේවල් ඔවුනුත් එහෙම ගන්නවට කැමති නැහැ. එහෙනම් ඔබ ගැන හිතන්න. ඔබ කැමති නැති දෙයක් තවත් කෙනෙකුට කරන්න හිතන්න එපා. ඔය අත්ුප්පනායක ධම්මපරියාය කියන එක කොහොමයි බුදුසමයේ විස්තර වෙන්නේ? අපි පිළිබඳව හිතා බලා. අපි මරුන් කන්න කැමති නම් මරුවට කමක් නැහැ. අපේ සම්පත් හොරු ගන්නවට කැමති නම් කළාට කමක් නැහැ. අපි දීර්ඝායු ජීවිතයක් කැමති නම් අනිත් අයගේ ජීවිත කෙටි කරන්න නරකයි. අපේ සම්පත් අපි ළඟ තියෙන ලිපි ද්‍රව්‍ය හෝ අපේ වත්තේ තියෙන කෙසෙල් කණක් හෝ අපේ ඇඳුම් හෝ මේවා කවුරු හරි ගෙනිච්චම් මම සැපතටපත් වෙන්නේ නැහැ. දුකටපත් වෙනවා. ඒක හිතා බලා එහෙනම් අන්න සමස්ත සමාජය කෙරෙහි මේ හොරකම නම් වූ වචනෙන් ඉවත් වෙන්න වෙනවා. හොරකම කියන්නේ කෙහෙල් කණක් කපනවට හරි ඔෆිස් එකේ තියෙන හාෆ් ෂීට් එකක් අරින් අරන් යනවට හරි නෙමෙයි. ඒකත් ඊට අයිති. ඊට වඩා විශාල දෙයක්. වත්මන් සමාජයේ මේක බින්දු වලින් කරන්නේ. 1000ට බින්දුවක් දැම්මා 10000ක් වෙනවා. එතකොට 9000ක්ම වැඩියෙන් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් තවත් ක්‍රම පවතිනවා. නීතිය රැහැනින් රිංගා යන්න පුළුවන් විදිහට වංචාව. මා දකින්නේ මේ සමාජයේ වංචාවෙන් පිරී ගිය සමාජයක් විදිහට. අපි ජීවත් වෙන්න ඕන. ඒ ජීවත් වෙන්න අවශ්‍ය සම්මතය පිළිගත් වෘත්තීන්ගේ ඒ පවතිනා වූ ප්‍රමිතීන්ට අනුව කටයුතු කරන්න වෙනවා. හෘද සාක්ෂියම Tamanට සතුට ලබා දෙනවා බොරුවක් වංචාවක් කළේ නැහැ කියන එක පිළිබඳව. සමාජයේ වැඩිතන ජීවත් වෙන බහුතරය ආත්මාර්ථකාමී වෙන තරමට ඒ සමාජයේ දුක් වැඩි වෙනවා ඇරුණාම සැප වැඩි වෙන්නේ නැහැ. දෙවෙනි ධම්මපරියාය එහෙමයි පෙන්වන්නේ. පළවෙනි එක ප්‍රාණඝාතය, දෙවෙනි එක අදත්තා දානය හොරකම් කිරීම. මේ කයට සම්බන්ධ කාරණා තුනක් මේ පෙන්වන්නේ. එතකොට ඒකේ පෙන්නනවා මේ වැරද්ද කරන්නේ නැත්නම් ඔහු අර නොකරන නිසා සහ කිරීමේ ආදීනව පැහැදිලි කරමින් නොකිරීමේ ආනිසංස දේශනා කරන නිසා ඔහුට ලැබෙනවා කියලා ත්‍රිකෝටික පාරිශුද්ධත්වයක්. තුන් පැත්තක පිරිසුදුකම. කරන්නේ නැහැ, කරවන්නේ නැහැ, කරවන්නට අනුබල දෙන්නේ නැහැ. ඒවත් නොකිරීමේ ආනිසංස පැහැදිලි කරනවා. පළවෙනි එකෙත් තියෙනවා, දෙවෙනි එකෙත් තියෙනවා. තුන්වෙනි එක කාමමිත්‍යාචාරය. තමන්ට හෝ තමන්ගේ දරුවන්ට හෝ බිරිඳට හෝ ආදී වශයෙන් ගත් කල ගෙදර ජීවත් වෙන අයට කිසියම් කෙනෙකුගෙන් අතවරයක් වෙනවට ඒ කුටුම්බයේ බාර තාත්තා වශයෙන් නැත්නම් අම්මා වශයෙන් කැමති වෙන්නේ නැහැ.
එතකොට මේ වැඩේ බාහිර ක්‍රියාවක්කට වඩා ඇතුළත තියෙනා වූ අර තමන්ගේ සිත පරිහානියටපත් වෙන දුර්ගුණ වැඩිවීමක්. ඒකයි බුදුන් වහන්සේ ඔකේ පෙන්වන්නේ. පිටපැත්ත නෙමෙයි ඇතුළතයි කාරණේ තියෙන්නේ කියලා. එහෙනම් තමන් මේක තේරුම් ගන්න වෙනවා. තමන් සහ තමන්ගේ අයට එබඳු දෙයක් සිදු වෙනවට කැමති නැත්නම් තමන් අතිනුත් මේ ජීවත් වෙන සමාජයේ කාටවත් එහෙම සිදු නොවිය යුතුයි. එතකොට ගුරුවරුන්ට දරුවන් දෙස දරුවෝ විදිහට බලන්න පුළුවන්. වාහනේ යන කොන්දොස්තර මහත්තයාට ඩ්‍රයිවර්ට රියදුරු මහත්මයාට යන්නේ දරුවෝ කියලා බලන්න පුළුවන්. නමුත් එහෙම දරුවෝ වශයෙන් නොබලන බවට කතා ත්‍රිරෝධාත තුළ සිදුවෙන දේවල් වාහන තුළ සිදුවෙන දේවල් පිළිබඳ අපට ආරංචි හම්බ වෙනවා. එතකොට අර අත්ුප්පනායක ධම්මපරියාය අහලා නැහැ නෙමේ අය. බණ අහන්නේ නැත්නම් ඒක තේරුම් ගන්නෙ නැහැ. මගේ ධර්මදේශනාවල තිබෙනවා නිල නොවන වාර්තාවක්. නිල වශයෙන් පිළිගත්තේ නැති වුණාට මේක රහසිගත වාර්තාවක්. මේ පුංචි භූමිය තුල මෞකුසකින් මෙලව එළිය දකින සිඟිත්තන්ට වඩා වැඩි ප්‍රමාණයක් මෞකුස තුල ඝාතනය කරනවා. කවුද? කොතනදී වැරද්ද තියෙන්නේ? කාමිත්‍යාචාරය. ඔය වගේ කාරණා සඳහා ඊට පස්සේ පෙන්වන්නේ අර චුල්ලකම් විභංග සූත්‍රය තුල හොරකම නම් ඒ ඊට අදාළ අපහාස උපහාස බහුල වීම තුළින් තමන් පිළිගන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. හිරිහැර කිරීම නම් තමන් හිරිහැරයට පාත්‍ර වෙන කෙනෙක් බවට පත් වීම. එසා මෙතන පෙන්නනවා මේ කාමිත්‍යාචාර ප්‍රාණඝාත අදත්තාන කාමිත්‍යාචාර කියන ආවුත් තුන යමෙක් නොකරන්නේ නම් ඔහු ඒ කයින් සිදුවෙන වැරදි වලින් පිරිසිදුයි. අන්න පවෙන් වැළකීම සිදුවෙන හැටි. අපායට බය හරි පවට බය හරි තමන් මේවාට අකමැති නම් අනිත්‍යත් මේකට අකමැති කියන මේ තේමාව මත ජීවත් වන්නේ නම් තමන් ඒවා කරන්න පෙළඹෙන්නේ නැහැ. දැන් ඊට එහා පැත්තේ තව යනවා කාරණයකට. එතකොට යන්නේ වචනෙට. මෙතන එකක් අතහැරලාම තියෙනවා. අතහැරලා තියෙන එකේ තේරෙම එක අවශ්‍යම නැති නිසා. දැන් වර්තමාන සමාජයේ ශික්ෂාපද පහේ යෝග තියෙනවා. නමුත් උන්වහන්සේ පැහැදිලි කරපු එකේ මේ සුරාව කියන වචනේ පාවිච්චි කරලා නැහැ. මන්දයත් ඒක අනිවාර්යයෙන්ම මේ පරලෝ ජීවිතයේ සුගතිය බලාපොරොත්තු වෙන්නා වූ ශාරීරික මානසික සුවය බලාපොරොත්තු වෙන අය නොකළ යුතු දෙයක්. එබැවින් එය පැත්තකින්ම තබලා කායික වාචික සංවරයක් තමයි මෙතන පෙන්නලා තිබෙන්නේ. අරක ඒක අනිවාර්යෙන් විය යුතු දෙයක් නිසා. මේ ශික්ෂාපදයක නෑ. මේ කියන්නේ මේ කොටස ඒක නෑ නිකන් වචනයක් මම ඉදිරිපත් කළේ. ඒක අනිවාර්යෙන්ම ශාරීරික මානසික සුව ආධ්‍යාත්මික සුව බලාපොරොත්තු වෙන කෙනෙක්. මොකද මේක පමාදට්ඨානානේ. සසර ප්‍රමාදයට හේතු වෙන. ප්‍රමාදයට හේතු වෙන කියන්නේ වෙලාව පහු වෙන්න හේතු වෙන කෙනෙක් නෙමෙයි. පෞකාරකම් ඔක්කොම කරන්න මුල් වෙන. දැන් අපි හොඳ සිහියෙන් ඉන්නවා. එතකොට අපිට යම්කිසි කලබලයක් කේන්තියක් ඇති වුණත් අපිට අපේ පාලනයක් තියෙනවා. නමුත් මේ මත්තුන පුද්ගලයාට ඊට පස්සේ ඉන්නවා මැරෙනවා පේන්නේ නැති පාලනයක් නැතුව යනවා. ඒ නිසා ඒක ඊතුරු ඔක්කොම පව් කරන්න. ඊතුරු වෛර පහම කරන්න හේතු වෙන කාරණයක් වශයෙන් පෙන්නනවා. කනගාටුවට කරුණ තමයි අපට තාමත් බැරි වුණා මේ 80%ක් විතර මත්පැන් බොන පිරිමින්ගේ සංඛ්‍යාව 40ක් විතර බස්සගෙන මත්පැන් නොබන පිරිසක් හදාගන්න. ඔවුන් එතකොට කවදාවත් බුදු සමයේ නොගැඹුරු ප්‍රතිපත්තියටවත් එන්නේ නැහනේ. ඒ කියන්නේ නොගැඹුරු ප්‍රතිපත්තිය තමයි පවෙන් වැළකීම කියන්නේ. ගැඹුරු ප්‍රතිපත්තියනේ ආර්යකාන්ත සීලයටපත් වීම කියන්නේ. ඒකට එන්න බෑ මේක නැතුව. ඒ නිසා මේවායින් ඉදිරිපත් කරන්නේ වත්මන් සමාජයේ පිටට පේන බෞද්ධ මුහුණුවර වෙනකොට ඇතුළත පවතින හරස්කඩක්. ඔබ ඒවට අයිති නම් ඔබ ඊට අයිති නැති කෙනෙක් බවට පත් වෙන්න ධර්ම ශ්‍රවණය තේරුම් ගන්න. දැන් කය ආකාර තුනකින් වැරදි වලින් මොදවා ගැනීමට අත්ුප්පනායක ධම්මපරියාය ප්‍රයෝජන ගන්න. සවන් දෙන අය, නරඹන අය. අනතුරු බුදුන් වහන්සේ ඊට එහාට යනවා. තවත් වචන ටිකක් තියෙනවානේ. වචනෙන් සිදුවෙන වැරදි. පාසල් අධ්‍යාපනයට ගියාම දස අකුසල්
ටික පාඩම් කරලා ඕක කය වචන සිතට බෙදන්න ගියාම ඔබට මතක ඇති. මේ කියපු තුන කයෙන් සිදුවෙන වැරදි, ඉරිලුවන් 4 වචනෙන් සිදුවෙන වැරදි. හැබැයි 아무තු දහමක් මේකේ තියෙනවා සිතෙන් සිදුවෙන වැරදි වළක්වා ගන්නට මොකද්ද කරන්න ඕන කියන එක පිළිබඳව. අපි ඒක නම් ඒකට කියන අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියලා. ඒවෙන් මිදෙන කියන එක. හැබැයි නිකන් නම් මිදෙන්නේ නැහැ. ඒක ලස්සන පාරක් මේකේ තියෙනවා. ඊළඟට අපි මොකක්ද දෙන්න ඕන? බොරු, පරුස, හිස්, කේලම්. මම හතරම එකට ගන්නම්. මට අදාළ කාරණේ පැහැදිලි කරන්න මට ගොඩක් කාලය වුණ නිසා. අන්න එතෙන්දි බුදුන් වහන්සේ වදාරනවා යම්කිසි පුද්ගලයෙක් මුසාවාදේන වංචේති තංජඤ්ඤා වසලෝයිති. බොරුවෙන් වංචා කරයිද? බොරු කරන්න කල්පනා කර. අර හොරකමත් එක්කලා යන දෙයක් බොරුව කියන එක. ඒ හොරකම වළක්වන්න දැන් එක වරදක් වසා ගන්න බොරු දහසක් ගෙතේ කියලා කියනවනේ. කාටද වරදක් සිදු වුණාම ඒක පිළිගන්න කොන්ද පණ තියෙන්නේ මේ සමාජයේ? උදාහරණ අරන් බලන්න. නිදහස් වෙන්න බොරුම කියනවා ඇරුණාම තාත්ති දිගින් කියනවා වාහනේ සැබෑවට හැප්පුණා නම් ඊට පස්සේ ගිහින් දාලා බලපුවම ඒක බ්‍රේක් නැහැ. බ්‍රේක් නැත්තේ නැහැ බ්‍රේක් ගලවලා වුණාට හොරෙන්. එහෙමයි ගැලවෙන්නේ. අන්න එහෙමයි මේ ආත්මාර්ථය ඉස්මතු වෙන්නේ. එහෙමනම් එතන පෙන්නනවා බොරුවෙන් වංචා කිරීමට Taman පත් වෙන්න කැමතිද? Taman බොරුකාරයෙකුට වංචාකාරයෙකුට අහු වෙන්න කැමතිද? ඒ නිසා ඔබට සැපතක් වෙන්නේ නැහැ. එහෙනම් ඔබත් කැමති වෙන්න එපා බොරු කරන්න. ඒ නිසා ඔහු අන්න බොරු කිරීමෙන් වළකිනවා. වචනෙන් විතරක් නෙමෙයි. සාමාන්‍යයෙන් ওই බොරු කියන වචනේ පොඩ්ඩක් ප්‍රයෝග කියන වචනේ පොඩ්ඩක් එහා යනවා කියලා තේරුම් ගන්න. අම්මලා ගාව, තාත්තලා ගාව, ගුරුවරු ගාව සමහරට ප්‍රයෝගයක් තියෙනවා. ඒ ප්‍රයෝගයේ චේතනාව නොමග යවිව නෙමෙයි. දැන් උදාහරණයක් වශයෙන් අපි මවපු කතාවක් ගනිමුකෝ. නන්ද කුමාරයාව ඇත්තද නැත්ද මම දන්නේ නැහැ කතාවක් තියෙන නිසා මම කියන්නේ. පැවිද්දේකට ලී වෙනකොට බුදුරජාණන් වහන්සේ ඔහු එක්ක යනමින් වැඳරියන් පෙන්ලා දෙවඟනන් පෙන්වයි කියලා තියෙනවා. ඕකේ අර්ථය ගැඹුරු එක ඕක නන් නෙමෙයි. කමක් නැහැ. වැඳරිය ජනපද කල්යාණයට උපමා කරලා දෙවඟනන් ලබන්න කැමති වුණා. බුදුරජාණන් වහන්සේ දෙවඟනන් ලබා දෙන්න අප වුණා. ඒ සඳහා අවශ්‍ය උත්සාහයේ විදර්ශනා වැඩීම තුළ කෙලෙස් නැසුනහම බුදුන් වහන්සේ අපේ නිදහස් කරා කියලා කියනවා ආනන්ද කුමාරයාම. ඒක අර අපවීම බොරු කිරීමක් නෙමෙයි එතකොට. යහමග ගෙනියන බලාපොරොත්තුවෙන් කරපු දෙයක්. ඒ නිසා අපේ ඇතුළත චේතනාවේ දරුවෙක් යහමග ගෙනියන්න නම් හදන්නේ. නැත්තම් කෙනෙකුගේ ජීවිතයක් ප්‍රවේශම් වෙනවා නම් ඒක අර වංචා සහගත කෛරාටික දෙයක් වෙන්නේ නැහැ. ඒක සම්‍යක් ප්‍රයෝගයක් වෙනවා. සමහරට මමත් එහෙම දේවල් කරાવી. අවශ්‍ය වුණොත් එහෙම. එසා ඒක නෙමෙයි මේ බොරුව කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඒක චුන්ද සූත්‍රයේ පැහැදිලි කරන විදිහක් තියෙනවා. ඕනනම් මෙතෙන්ට කෙටියෙන් අරන් පෙන්නන්න. ඒකත් මම දකිනවා වර්තමාන උසාවියේ සිදු නොවන බව. වර්තමාන උසාවියට ගියාපුවම සාක්ෂි දීමට මත්තෙන් දිවුරන්න ඕන නේද ජාතකපත හෝ බයිබලයේ මත. සත්‍යක්ම ප්‍රකාශ කරන බවටත් බොරුවක් නොකියනව දිවුරා පොරොන්දු වෙමි. එහෙමනේ කියන්නේ. ඊට පස්සේ කටට ගත් ගමන් බොරුනේ කියන්නේ බොහෝ දෙනෙක්. බොරු සාක්ෂි ඉදිරිපත් කිරීම. අරගේ සඳහන් වෙනවා. කළ දේ නොකලයි කීම, නොකළ දේ කලයි කීම. දුටු දේ දැක්කේ නෑ කියන එක, නුදුටු දේ දුටුයි කියන එක කියලා. මේ බොරු කියන වචනය. ඒ නිසා ආත්මාර්ථය ඉස්මතු වෙනකොට Tamanගේ වාසියට මුල් තැන දෙන සමාජයක බොරුව ඉස්මතු වෙනවා. කොහෙන් හරි බොරු කරන්න කල්පනා කරන්න. බුදුදහමේ ගැඹුරු පිළිබඳ අවබෝධයක් නැති විට ක්‍රමයෙන් සාර ධර්ම අතහැරී යන පරිහානියට තමයි යන්නේ. ගැඹුරට යන්න බෑ මේ පැත්තට කොහොමත්. ඒස අපි කතා කරනවා බොරුවට, ඊට පස්සේ කතා කරනවා හිස් වචනයට, ඊට පස්සේ කතා කරනවා පරුස වචනයට, ඊට පස්සේ කතා කරනවා කේලමට. වචනෙන් සිදුවෙන. සාමාන්‍යයෙන් පරුස කියන වචනේ පාවිච්චි කරන්නේ මොකටද? දැන් අපි හොඳට ඉන්නවා. ඔබත් එහෙමයි. ඔබ මේ මොහොතේ පරුස වචන පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ඔබ ආයතනයේදී හෝ නිවසේදී හෝ බිරිඳනම් සැමියා සමග සැමියා බිරිඳ සමග කේන්ති ගත්තොත් මේ කේන්තියේදී වචී සංවරය බිඳ වැටෙනව නේද? ඒ පරුස වචනේ පිටිපස්සේ තියෙන තරහව. තරහාම තමයි පුද්ගලයා වෙනස් කරන්නේ. එහෙනම් තරහෙන් කටයුතු නොකළ යුතුයි කියන එක තමයි පරුස වචන කියන්න එපයි කියලා කියන්නේ.
දැන් අපෙන් කියවෙනවද? බලන්නකො ඒ වගේ යම්කිසි පුද්ගලයෙකුට මේ ඉන්න ස්වභාවයේ මානසිකත්වයේ බිඳ වැටුනහම කටහඬ වෙනස් වෙලා අර වෙනදා ප්‍රකාශ නොකළ වචන ඔහුගෙන් කියවෙන්නේ ඒක නේද කියලා. හිස් කියන එක නම් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මෙලොවටත් නැති පරලොවටත් නැති Tamanටත් නරක් නැති අර ගමේ කෝපි කඩේ දෙන දෙපැත්තේ දාන් අදින්නේ බැටව් කතා පහට කඩේ ලිපත්තේ රංචු ගහන්නේ කියලා ඉස්සර ගීතයක් තිබුණේ. පහලමක් උඩට වෙලා බෝක්ක වලට වෙලා කාලේ නාස්ති කරන්න ගත්තාම මෙලොවක් පරලොවක් නැති. ඒක තමයි මේ හිස් කියලා කියන්නේ. එක්ක අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තාම අර්ථයක් තියෙන්න ඕන. එක්ක අධ්‍යාපනයේ පිළිබඳ ආධ්‍යාත්මික පිළිබඳ අවබෝධයක් ඉවෙන් ලබා දෙන්න ඕන. කාලේ කාදමන්ට මේක පාවිච්චි කරපුවම ඒ වර්තමාන මොහොත කරන්න ඕන වැඩෙන් වළකිනවා. සාමාන්‍යයෙන් කේලම නම් ඔබට තේරෙනවනේ. ඕනොන් කෙරෙහි නැති දේවල් කියමින් බෙදවීම. මේ සමාජය තුළ ටෙලිනාට්‍ය තුළ පවා මම මේක දකිනවා. එහාට මෙහාට කේලම් කියන හැටි. ඉතින් ඒවෙන් මම දකින්නේ ළමයින්ටත් මේවා පුරුදු වෙනවද දන්නේ නැහැ. මේ නාට්‍යවල තියෙන ඇත්ත ලෝකය කියලා හිතාන ළමයිනුත් පටන් ගත්තොත් කේලම් කියන්නේ. එතකොට මේ කරුණු ඔක්කොගේම පවතින්නේ මොකද්ද? තමන් අකමැති දෙයක්. බොරුවට තමන් අහු වෙනවට කැමති නැහැ. ඒ වගේම පරස වචනෙන් බැනුම් අහන්න කැමති නැහැ. තමන් නොකල කේලමකටපත් වෙලා ඒකේ නින්දාවටපත් වෙන්න කැමති නැහැ. ඒ හැම එකෙම සැපටටපත් වෙන්නේ නැහැ, දුකටපත් වෙන්නේ. එසේ තමන් සැපතටපත් වන්නේ නැත්නම් දුකටපත් වන්නේ නම් එබඳු දෙයක් අන් අයටත් සුදුසු නැහැ. ඒගොල්ලොත් ඒකට කැමති නැහැ. එබැවින් මා මේ කියන දුෂ්චරිත වලින් ඉවත් වෙනවයි කියන එක තමයි වේරමණී සික්ඛාපදං සමාදියාමි. විරමණය වේරමණී කියන එකේ තේරුම. රමණය කියන්නේ යෙදෙනවට, විරමණය කියන්නේ වළකිනවට. ගිරව් වගේ උදේට දවල් රැයට කීවට වැඩක් වෙන්නේ නැහැ විරමණයක් නැත්නම්. එතකොට තමන් වැළකීම විරමණය, අන් අය වැළැක්වීම ඉදිරි පියවර. තවත් අය. ඒ වගේම ඒ හැම එකක් සම්බන්ධයෙන්ම නොකිරීමේ ආනිසංස. සමාජයට පැහැදිලි කරන්න ඕන. අන්න එතකොට මොකද වෙන්නේ? කය ත්‍රිකෝටික පාරිශුද්ධයි, වචනය ත්‍රිකෝටික පාරිශුද්ධයි. එහෙම කෙනෙකුගේ. දැන් මේ අත්තිවාරමක් පෙන්නලා තියෙන්නේ. මන්දයත් පරලෝ යන්නේ පවෙන්නම් මේ කයෙන් වචනෙන් පව් සිදු නොවන ජීවිතයකට මේ සකස් කළේ. මේක කැලේ නෙවෙයි තියෙන්න ඕන, පන්සලේ නෙවෙයි තියෙන්න ඕන. ඕනෑම වෘත්තියක් කරන වෘත්තිකයන් අතර. පාසලේ හෝ, රෝහලේ හෝ, කර්මාන්තශාලාවේ හෝ, තැපැල් කාර්යාලයේ හෝ, බස් රථයේ හෝ තියෙන්න ඕන ප්‍රතිපත්තිය මේ පෙන්වන්නේ. නමුත් Tamanට ලැබෙන ඕනෑම දෙයකින් මොකක් හෝ වංචාවක් කරලා ගසාකන්ට දක්ෂයෝ නැද්ද? අර මම අහලා තිනවා මෑත කාලයට පෙර ලංකාවේ ආවයි කියලා වංචාව වළක්වන්නට බස් රථ සඳහා මේ ටිකට් දෙන යන්ත්‍රයක් අදාළ ගණන මුද්‍රණය වෙලා එන නිසා වළක්වන්න බෑ. මොකද පොතේ උඩ එකේ ලියලා කාබන් කොලේ යටින් වෙන එකක් ලියන්න පුළුවනි. එහෙම මුදල් ගසා කන බව දන්න නිසා. නමුත් මම අහලා තියෙන එකටත් කොහෙන් දාල්පෙන් ටක් ගහලා ඒකෙනත් හොරකම් කරන්න ඉගෙන ගත්තයි කියලා. ඒ වගේ මම අහලා තිනවා මෙහෙම අබ්බයක්. මේ ශූර ගැටකපන්නෙක් ඇවිදින් මම ශූර ගැටකපන්නෙක් පුළුවන් නම් මගෙනුත් හොරකම් කරන්න කියලා මෙයා ඇවිද්දයි කියනවා. ලංකාපුරා සංචාරයක්. ඇවිදින ගමන් ඔහුට ඇතුණු විපාසයකදී ඔහුට තැඹිලි ගෙඩියක් බොන්න දීලා තැඹිලි ගෙඩිය රස සහ ඇස් දෙක එහාට යොමු වෙනකොට මේ පැත්තෙන් පකට් එක ගත්තයි කියලා මං අහලා තියෙනවා. ඒ පැත්තට ශූර වෙලා බෑ. ඒ ශූර කපටි බව තමන්ගේ අනාගතේ අඳුරු කරනවා. මොකද ඔය හැමදාම මේ වැරදි පාරවල යන්න බෑ, කොතනදී හරි අහු වෙනවා. එදාට සේරම ඉවරයි. ඔබ මා ගෞරවනීය මව්පියන්ගේ දරුවෝ. ඔබ මා
ගෞරවනීය සහෝදර සහෝදරයන්ගේ සහෝදරයෝ. මව්පියන් නම් දරුවන්ගේ මව්පියෝ. අප පිටිපස්ස කොතරම් ආත්ම ගෞරවයක් තියෙනවද? ඒ හැම දෙනාගේම ආත්ම ගෞරවය අපි ආරක්ෂා කරන්න ඕන. අපි වැටුනොත් නැත්නම් අපි මේ තත්ත්වයටපත් වුනොත් අනිත් හැමෝම නින්දා ලබනවා. අන්න ඒකයි අත්ුප්පනායක ධම්මපරියාය කියලා කී තේරුම. මේ වැරදි දේවල් කරන්නට පෙර දෙවරක් හිතා බලන්න, තුන්වරක් හිතා බලන්න. එහි අනාගත වැරදුනහම වරදි නැති වෙයි කියලා හිතන්නේ හැමෝම. නමුත් වැරදි කරන හැම කෙනෙක්ම වරද්ද අල්ලගන්න සාක්කියක් තියලාලු යන්නේ. බැරිවීමකින්. ඒ ඔස්සේ ලුහු වදින්න පුළුවන් හැකියාව බුද්ධාංශවලට තිබෙනවා. ඒ නිසා අන්තිමට අහු නොවෙන්න හොරකම් කරපු, මරකම් කරපු, මිනීම කරපු හැමදෙනාම අහු වෙලා වැරදි කරුවන් බවට පත් වුණා. මට ලස්සන කතාවකුත් මෙතන මතක් කරන්න හිතෙනවා. ඔබ නොකලත් කමක් නැහැ. ඔබගේ හිතවතුන්ට සහෝදරින්ට මේක දැනුම් දෙන්න. ඇසුරු කරන අයට. එදා නම් මේවට සාක්ෂි තිබුණේ නැහැ. දැන් එහෙනම් මට කියන්න තියෙන්නේ පණින්න පෙර හිතා බලනවා. CTC කැමරා අක්‍රිය කරන්න යන්න එපා. කොහේ හරි අපි දෙස බලන් ඉන්න ඇසක් තියෙනවා. අජීවී ඇසක්. ඒ නිසා හොරෙන් කරන්න ගිහින් අහුවෙලා ආත්ම ගෞරවය කියලා සගන්න නැතුව ඉන්න එක හොඳයි. ආත්ම ගෞරවය රැකගෙන. ඔයිට වඩා එහා හැක් තියෙනවා බුදු සමයේ. මේ වංචනික අදහසින් කියවහම මේක හේතුවක් චිත්ත අභ්‍යන්තරේ ඉතුරු වෙනවා. මේකට කියනවා පව් සිද්ධ වෙනවා කියලා. නැත්නම් අපුණ්‍යාවි සංකාර රැස් වෙනවායි කියලා. දැන් අනිවාර්යයෙන්ම මෙලොව වශයෙන් හෝ පරලොව වශයෙන් මීට අදාළ විපාක වාරයක්කට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපට පේන්නේ මෙලොව විපාක පමණයි. බුදුවරු ඒක හොයලා බලලා පරලොව විපාකත් පෙන්වලා තිබෙනවා. ඔන්න කය වචන දෙක සංවර කර ගැනීම මේ ගෘහස්ත ජීවිතයක් ගත කරමින් පරලොව යහපත බලාපොරොත්තු වෙනවා නම් කරන්න ඕන කාරණාව. එතනින් එහාට සිත සම්බන්ධයෙන් වෙනත් විදිහකට නේ තියෙන්නේ. ලෝභ දේශ මොහ කරන්න එපා කියලා නෑ. මෙබඳු තත්වයක පුද්ගලයාට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශ්වාසයක් ඇති වෙන්න ඕනලු. මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශ්වාසයක් ඇති වෙනවා කියලා කියන්නේ ඉතිහාසයේ පවසා තිබෙන තොරතුරු අනුවගත් කල කිඹුල්වත්පුරේ ඉපදිලා ලොම්බිනි සල්විඳි පිරිනුවන් අදාලා වූ පුද්ගලයෙක් ඉන්දියාවේ හිටියා කියන එකද? එහෙනම් එතනින් එහාට අපි යන්නේ බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනවා කියන්නේ මොකද්ද කියන එක ඔබ ඉන්න තැන ඉඳලා එහාට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ කියලා කිව්වේ නෑනේ සිද්ධාර්ථ කුමාරයාට. බුදුරජාණන් වහන්සේ කියලා කිව්වේ නෑ සිද්ධාර්ථ රජතුමාට. බුදුරජාණන් වහන්සේ කියලා කිව්වේ නෑ සිද්ධාර්ථ තාපසතුමාට. එනම එක ශරීරයේ ස්වභාවයන් අමතා යොදපු නමක් නෙවෙයි. මේ වෙසක් පුන පොහොදා උදෑසන උන්වහන්සේට අපට නැති එතෙක් සමාජයේ හිටපු කිසියෙකුටත් තේරුණේ නැති දෙයක් තේරුණා. මේකට කියනවා අවබෝධයටපත් වූ තැනැත්තා හේවත් බුද්ධත්වයටපත් වූ තැනැත්තායි කියලා. එනම් බුද්ධත්වයේ පිළිබඳව අපට විශ්වාසයක් ඇති වෙන්න ඕන. ඉන්දියාවේ බුදුහාමුදුරු හිටිය අපට සැක නැහැ කියන එක නෙවෙයි. බුද්ධත්වයේ සොයාමේදී අපට පියවර කිහිපයක් පහු කරන්න වෙනවා. සාංචි කැටයම් වල අවුරුදු 236 300කට පස්සේ තමයි සාංචි කැටයම් හැදෙන්නේ. නමදිව සාංචි වල. මේ සාංචි තොරන් වල බුදුරජාණන් වහන්සේ නැහැ. ඒ වෙනුවට තියෙන්නේ බෝධිය. නැත්තම් වජ්‍රාසනය. නැත්තම් ශ්‍රී පාද පද්මය. ඇයි එයින් කියවෙන්නේ මේ බුදුවරයාගේ රූපය සිතුවම් කරන්න බෑ නැත්නම් ප්‍රතිමාවක් හදන්න බෑ කියන එක. ස්වභාවය සංකේතවත් කරන්න බෑ කියන එක. එහෙනම් බුදුන් පාවිච්චි කරලා නැහැ රූපයක් වශයෙන් මුල් අවුරුදු සතවස් දෙකමාරක් තිස්සේ. අනතුරුව තමයි ආන්ධ්‍රා සහ අමරාවති සහ ගාන්ධාර කලාවන් එකතු වෙලා මේ බුදුන් කියන ස්වභාවය පුද්ගලයෙකුට සකස් කරන්නේ. බුදු පිළිම කියන වචනය යටතේදී. එහෙමයි අපට මේ මුලින් සිටියේ නැති බුද්ධ ප්‍රතිමාව කලා සම්ප්‍රදායක් වශයෙන් එළියට එන්නේ. කලා සම්ප්‍රදාය ප්‍රතිමාව අද හුඟක් විශාල වෙලා වැදගත් වෙලා එය බුදුන් කියලා හිතනවා බොහෝ දෙනෙක්. ඒ ගෞරවය නම් ඉතා හොඳයි. දරුවන්ට බුදුන් පෙන්වන්න ඒක යොදා ගන්න හැටිත් හොඳයි.
නමුත් ඉන් එහාට පාරක් එකේ තියෙනවා. කාටවත් ප්‍රතිමාවක් දැකලා බුදුන් දකින්න බෑ. ප්‍රතිමාවක් නෙමෙයි අර බුද්ධ කියලා කතා කරන ශරීරය දැකලවත් කවුරුත් බුදුන් දකින්නේ නැහැ. එහෙනම් ඉතින් ඔය මස්සිනා කියන කෙනා ඔය දේවදත්ත ළඟට වෙලා ඉඳලා ලෞකික 이르දියකුත් උපදවාගෙන බුදුන් දැක්කනම් නිවන් දකින්න එපෙයි. නමුත් ජීවිත අවසානයේ ලෞකික 이르දිය නැති කරගෙන පස්ස බිම යනකන අපායට ගියා. අපාගත වුණේ බුදුන් දැක්ක හින්දාද? නැහැ. බුදුන් දැක්කනම් නිවන් දකිනවා. එනම් බුදුන් දැකීම කියන වචනට පිළිමේ දැකීම ඉක්මවාගේ ශරීරය දැකීම ඉක්මවාගේ අර්ථයක් තියෙනවා බුදු සමයේ. බුදු ශරීරය ඉක්මවාගේ දැක්මක් තියෙන්න ඕන. මේ සිත දැන් අපි ගමුකෝ කය ප්‍රාණඝාත අදත්තාන කාමීච්ඡාචාරය වචන බොරුපරස හිස් කේලම් සිත අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි මේ ලෝභ දේශ මොහ වලින් මිදෙන්න තමයි මේ කාරණා තුන උදව් වෙන්නේ. අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන්නේ. එහෙමනම් අපට තථාගතයන් වහන්සේ ඉදිරිපත් කළ වැදගත් වචනයක් මෙතන පාවිච්චි කරන්න වෙනවා. ඒ බඳු පුද්ගලයෙක් දැක සැනසීමට පත්වෙන්න උත්සාහය දරූ පුද්ගලයින්ට එන බුදුන් කියලා පුද්ගලයෙක් දැක සතුටට පත්වෙන්න උත්සාහ දරූ පුද්ගලයින්ට බුදුරජාණන් වහන්සේ ශ්‍රීමක වචනයෙන්ම පෙන්වලා දෙනවා. ශරීරයේ දිහා බලන් ඉඳලා නම් කාටවත් බුදුන් දකින්න හම්බ වෙන්නේ නැහැ. යමෙකුට එදා හෝ අද හෝ ඒකට ශරීරය අවශ්‍ය නැහැ. ගව් ගණනක් ඈත සිට හෝ ඒක පද දෙකකින් පෙන්වන්නේ. යමෙකුට සිවුරු කොනේ ගෑවි හිටියත් මාව දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ගව් ගානක් ඈත සිටියත් මා දෙසූ දහම් දකින්න පුළුවන් නම් බුදුන් දකින්න පුළුවන්. මේක ඔබ අසා තියෙනවා නම් හොඳයි නැත්නම් අලුතින් අහගන්න. අදත් අපට බුදුන් දකින්න බාධාවක් නැත්te මෙන්න මේ යෝධම්මං පස්සති සෝමං පස්සති කියන වචනේ යථාර්ථයක් කරගන්න පුළුවන් නම් ඒ දකින්න බුදුන් කවුද? සිද්ධාර්ථ කුමාරයාද ශරීරයේද පිළිමේද? නැහැ. අන්නේ බුදුන් කෙරෙහි නොපැදෙන බින්ද නොයටන සර්ධාවක් ඇති කරගන්නේ කොහොමද? මේ ඊළඟ gedara ඉන්න පුද්ගලයෙකුට බුදුන් වහන්සේ පැහැදිලි කරන දේ. අනතුරුව බුදුන් සම්බන්ධයෙන් අපි පාවිච්චි කරන අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ කියනවා මේ ගුණ ටික ගැන සඳහන් කරනු ලබනවා. ඒකට ගුණ ටිකනේ බුදුන් කියන්නේ. මිනිස් ගුණ ටිකක් ඒ ටික. එහෙනම් අපි තව ටිකක් එහාට හොයන්න වෙනවා. මේ ධර්මයේ දැකීමෙන් දකින බුදුන් කියන වචනේ ටිකක් යමුරු වැඩි. අපි මෙහෙම ගනිමු. කරජකාය. පටිමා කියනවා පිළිබිඹුව කියන එක ප්‍රතිමාව. යකඩෙන් රත්රන් වලින් හදන එක. ඒක ඉක්මවා ගියාම අනතුරු සකස් කරනවා ආහාරයෙන් සකස් කරන ඉස්සරක් කරජකාය. ඒ කය සිද්ධාර්ථ කුමාරයාට තාපසතුමාට තිබුණා. ඒකට බුදුන් කිව්වේ නැහැ. අනතුරුව පවත් එකක් තියෙනවා මනෝමය කාය. මනෝමය කාය කියන එකේ තේරුම 아무තෙන් කයක් තියෙනවා කියන එක නෙවෙයි. ඔබ දවල් ලෝකේ ජීවත් වෙන්න ගිහින් දවල් ලෝකේ ඔබේ සිතේ ඇඳ ගන්නවා. දැන් ඔබ නිදා ගන්නවා. දොර වහගෙන. ඔබට කොහෙවත් යන්න බෑ. නමුත් ඔබට පෙනෙනවා නේද ඔබ විඳපු සැප දුක සේරම ආපහු විඳිනවා. ගමන් බිමන් යනවා පේනවා නේද? ඒකට මනෝමය කය කිව්වහම මේක කයක්ද ඒ? ඒක සිතුවිල්ලේ තියෙන කය. සිතුවිල්ලක් විතරයි ඒක. නමුත් ඒකේ ඔබට ඔබේ රූපයක් තියෙනවා, ඔබේ හතුරා මිතුරක් තියෙනවා. ඒ කියන්නේ බාහිර ලෝකයේ ආශ්‍රයෙන් අපි යම් දෙයක් සිත ඇතුළට ගත්තාම බාහිර ලෝකේ දේවල් නැති වුණාට සිත ඇතුළත ලෝකයක් හැදෙනවා. එහෙනම් මේ ලෝකේ යහපත් නම් සිත ඇතුළත ලෝකේ යහපත්. මේ ලෝකේ වංචනික නම් සිත ඇතුළත ලෝකේ වංචනිකයි. මේ ලෝකේ ක්‍රූර නම් සිත ඇතුළත ලෝකේ ක්‍රූරයි. මේ ලෝකේ බේරෙන්න පුළුවන් අර ලෝකේ ගැලවෙන්න බෑ. මෙන්න මේ නිසා තමයි මිනිස්සුන් ජීවත් වෙන්න ගිහින් තමන්ගේ හිත අපිරිසුදු කරගත්තාම මේ ලෝකේ අතහැරුණාට හිතේ හදාගත්ත ලෝකයක් තියෙනවා. ඒ ලෝකෙන් ගැලවෙන්න බැරි නිසා තමයි පවෙන් පරලෝ යාම කියන එක ක්‍රියාත්මක වෙන්නේ. මනෝමය කයක් තියෙන නිසා. මනෝමය කය කියන්නේ ද්‍රව්‍යයක් නෙමෙයි. නමුත් ඒක සිතේ ඉන්නා වූ සිතුවිල්ලේ ඉන්නා වූ තමා පිළිබඳ හැඟීම සහ එකට එකතු වන දත්ත ටික. මෙහි අම්මා කල්පයක් දරනවාද එහෙමමයි ඔබට හීන පේන්නේ.
ඔබ මෙහි දේශපාලන වශයෙන් සමාජවාදී වෙලා එහෙකින් ධනවාදී වෙන්නේ නැහැ. ඔබ මෙහි ධනවතෙක් වෙලා එහෙදි දුප්පත් නැහැ. ඔබ මෙහි උගතෙක් නම් එහෙදි නුගතෙක් නෙවෙයි. ඒකමයි හිත ඇතුළට යන්නේ. එහෙනම් මෙහි කපටියෙක් නම් එහෙ කපටියෙක්, මෙහි වංචාකාරයෙක් නම් එහෙ වංචාකාරයෙක්. මෙහෙන් නම් ගැලවේවි බොරු කියලා. නීතිඥයන්ට සල්ලි දීලා හරි මොනවා හරි බොරුවක් කරලා. අහරින් ගැලවෙන්න බෑ. ඒක තමයි අත්ුප්පනායක ධම්මපරියාය කියන එකෙන් පෙන්වන්නේ. එබැවින් Taman මේ දුෂ්ට ලෝකයක් සිත ඇතුලේ හදාගත්තොත් ඒක අනාගතයයි ඔහුගේ. ඒකට අපි කියන්නේ පවෙන් පරලෝ යාම හෙවත් අපුඤ්ඤාභි සංකාරයේ අනාගතය. අන්න. එතකොට බුදුන් වහන්සේ ගාවට ආපු මේ වෙලුද්වාර බ්‍රාහ්මණයලා වගේ අය පවෙන් පරලෝ යන්නේ නැති පාරක් ඉගැන්නුවේ. ඒ නිසා තමයි මේ ටිකෙන් වළකින ආකාරය කියා දෙන්නේ. අනිත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව හොඳ විස්තරයක් කරන්න නැති නමුත් ත්‍රිපිටකයක නැහැ. ත්‍රිපිටකයක නැහැ හොයාගන්න. අපි ඒක හොයාගන්න ඕන, තේරුම් ගන්න ඕන. තව පදයක් තියෙනවා ඔය ප්‍රතිමාව කරජකාය මනෝමය කාය ඉක්මවාගේ තව පදයක් තිබෙනවා ථෙරවාදී බුදු ධර්මේ නම් නැහැ හොයාගන්න ධම්මකාය කියලා. මායාන ග්‍රන්ථවල. මේ බුදුරජාණන් වහන්සේට ධම්මකායක් තිබුණලු. ඒ මොකද්ද? මනෝමය කායත් නෙමෙයි නම් කරජකායත් නෙමෙයි නම්. ඒක අපි කොහොමද තේරුම් ගන්නේ? මේ සඳහා අපිට ටිකක් ගැඹුරට යන්න වෙනවා. මේ අපි දකින ශික්ෂාපද සංවරයේ ඉක්මවා යමින් මේ අපි දකින පුද්ගලයා ඉක්මවා යමින් අපිව විමර්ශනයට ලක් කරන්න වෙනවා. අපි විමර්ශනයට ලක් කරගන්න ඕන අපි. අපි පුද්ගලයා වශයෙන් මෞකසකින් බිහිවන සිඟිත්තියක්. ක්‍රමෙන් වයෝවෘද්ධ භාවයට පත් වෙලා ජීවිත අවසානයේ පොළොවට පස් වෙනවා. අපිට එක්කෙනා ඉන්නේ ඉපදුන කෙනාම මරණයට පත් වෙනවා අපේ ඇහි පෙනීමට අනුව. මේක තමයි සම්මුතිය කියලා කියන්නේ. නමුත් තථාගතයන් වහන්සේ උත්සාහ කරනු ලබනවා ඔහම මෞකසේ සිට බිහිවුණ තැන් පටන් මියන තැන දක්වාම ඉන්න පුද්ගලයෙක් ඕකේ නැහැ. කය නම් අවුරුදු 60ක් 70ක් 80ක් තියෙන නිසා කය එහෙම කෙනෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ කියනවා. ගන්න එක හරි කියන්නේ නැහැ. ඒකේ පේන නිසා හැම ගත්තට කමක් නැහැ කියනවා. කයේ බලවතා සිත. මේ බලවතා නැති දවසට කයට කරන්න පුළුවන් දෙයක් නැහැ. මරණයටපත් වීම කියලා කියන්නේ මේ කයෙන් බලවතා ඉවත් වීම. සිත ඉවත් වීමට. එහෙනම් දැන් බලවතා සිත නම් සිත මෞකසින් බිහිවුන් තැන් පටන් මැරෙන කල්ම තියෙන එකක්ද කියලා ඊට පස්සේ හදාරන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාරනවා සිතයයි කියනු ලැබේද විඥානයයි කියනු ලැබේද. එය උදේ උපන් එක දවල්ට නෑ, දවල් උපදින එක හවසට නෑ. නිරන්තරයෙන් වෙනස් වෙන එකක්. ඔබත් ඔය මං අදහස වෙනස් කරගත්තයි කියලා කියන්නේ. ගමනක් යන්න හිටියා දැන් බෑ කියලා වෙනස් කර ඒ වෙනස් වුණා සිත. සන්තෝෂෙන් ඉන්නවයි කියන ආරංචියක් වෙනවා ගෙදර මොකක් හරි කරදරයක්. බොහෝ සන්තෝෂේ හිත වෙනස් වෙලා දුක හිත උපදිනවා. කනගාටුවෙන් ඉන්නවා කියලා හිතන්න. එකපාරට 50000ක් ඇදුණා කියලා හරි නැත්නම් විභාගේ පාස් වුණා කියලා හරි තොරතුරු හම්බ වෙනවා. දැන් දුක මැරිලා සන්තෝෂේ උපදිනවා. එහෙමයි ඒක තේරුම් ගන්න සරල විදිහ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මොහොතක් පාසා සිත කියන එක ඉපදෙමින් මැරෙනවා ස්වයංක්‍රීයව අපිට නවත්තන්න බෑ. අපිට උන්වහන්සේ කියලා දෙනවා ඒ උනාට සිත උපදින්න අපිට තැන් හයක් තියෙනවායි කියලා. මටත් තියෙනවා ඔබටත් තිබෙනවා. අපි එහෙම ඒවා දිහා බලලා නැහැ. ඒකයි වැරද්ද තියෙන්නේ. අපි අපේ ඇහැ අපේ කන නාසය දිවකය කියලා බලන ඇරුණාම මේ ඇහැ නිසා උපදින සිත, කන නිසා උපදින සිත, නාසය නිසා උපදින සිත කියලා හැම සිත පිළිබඳ අවබෝධයක් අපට නැහැ. ඒ නිසා බුදුන් වහන්සේ වදාරනවා එකිනෙකට වෙනස් අරමුණු ගන්නා වූ ඉන්ද්‍රිය හයක් මිනිස්සුන්ට තියනවලු. සිත පිහිටන්නේ මේ ඉන්ද්‍රියට කියලා කියනවා. ඇහෙන් සිත, කනෙන් සිත, නාසයෙන් සිත, දිවෙන් සිත, කයෙන් සිත, ඒව ආශ්‍රයෙන් බාහිර හේතු නැතුව සිතින් සිත. ద్వාර 6යි. ඒ සිත ආකාර 6ක් තිබෙන බව අඳුනා ගන්නට පාලියෙන් නම් ටිකක් දෙනවා. ඔබ ඒවා මෙනෙහි කරලා නැත්නම් මම මේ මතක් කරන්නේ එය වෙනුවෙන්. ඇසෙන් පහළ වෙන සිත චක්කු විඥානය.
කනෙන් පහළ වෙන නිසා සෝත විඥානය. නාසයෙන් පහළ වෙන නිසා ගාන විඥානය. දිවෙන් පහළ වෙන නිසා જીවහා විඥානය. කයෙන් පහළ වෙන නිසා කාය විඥානය. මේවා නැතුව පහළ වෙන නිසා මනෝ විඥානය. අපි මේ පස්දරෙන් පහළ වෙන දේවල් ආශ්‍රයෙන් තමයි මනෝ විඥානය හදාගන්නේ. ඒක අපට ආවේනිකයි. අපට පෙනෙනවා ගවයා සුනකයා සහ අපි ආහාර ගන්න ඝන කයක් ඇතියි. ඊට පස්සේ අපිට පෙනෙන්නේ එච්චරයි සත්තු ඉන්නවා කියලා. අපිට දෙවියෝ පේන්නේ නැහැ, භූතයෝ පේන්නේ නැහැ, ප්‍රේතයෝ පේන්නේ නැහැ. ඒ වගේම බ්‍රහ්මයෝ පේන්නේත් නැහැ. ඒ මොකක් නිසාද පේන්නේ නැත්තේ? ඇහැට පෙනෙන ඝන කයක් නැති නිසා. හොඳයි අපිට නිින්දෙන් පේන ලෝකේ නැද්ද තියනවද? තව කාටවත් පෙනෙන්නේ නැහැ ඒක. නමුත් Tamanට තියෙන නිසා නේද ඒකේ මේ හා සමාන දුක සැපති වෙන්නේ. ඒ කියන්නේ මනෝමය ලෝකයක අපි හිර වෙලා ඒකේ දුක සැප දෙකම තියෙනවා කියන එකනේ. හොඳයි ජීවිතය අවසන් වෙනකොට මනෝමය ලෝකයක් තියෙනවා නම් ඒ මනෝමය ලෝකයට වැටෙනවා කියන එක නෙවෙයිද පරලෝ යනවායි කියන්නේ. මනෝමය ලෝකයේ දුක් සහගත නම් අපාය නෙවෙයිද? මනෝමය ලෝකයේ සැප සහගත නම් කාමසුගතිය නෙවෙයිද? මනෝමය ලෝකයේ ඔබට නොතේරෙන ආකාරයෙන් මේ රූප ශබ්ද ගන්ධ රස ඉක්මවාගේ සාන්ත වූ සමාධියක් නම් ඒ සමාධිය නෙවෙයිද බ්‍රහ්ම ලෝකේ කියන්නේ. මිනිසුන් විසින් හිතේ හදාගත්ත ලෝකයක් බව මේ අනාගතය කියලා කියන්නේ. ඔබට තේරුම් ගන්න තරම් නුවණ ලැබෙනවා නම් හොඳයි. මේ සසර කියලා කියන්නේ යන්න තියෙන තැනක් නෙවෙයි තමන් හදාගෙන යන ගමනක්. අන්න බුදුරජාණන් වහන්සේ ප්‍රථම පියවරේදී මිනිස්සුන්ට පව් හදාගෙන එහාට යන්න එපා ගොඩ එන්න බෑ කියලා තියෙනවා. ඒකට ලස්සන උපමාවකුත් තියෙනවා. උපමාව කීපාකාරයෙන් දේශනා කරලා තියෙනවා. මට මත මෙහෙම ගනිමු අපි යම්කිසි පුද්ගලයෙක් කැඩුන වියගසක් සාගරයට විසි කරනවා. වියගස කියන එක ඔබ ගොවි පරපුරක නම් දන්නවා නැත්නම් දන්නේ නැහැ. මේක මේ ගවයින් එකට සම්බන්ධ කිරීම සඳහා සිදුරු හදපු ලීයක්. කැඩුනෙන් පස්සේ මේකේ වැඩක් ගන්න බෑ. එක කැලලක් නැති එක විසි කරාම එක සිදුරයි තියෙන්නේ ඒකේ. ඔක සිදුරු දෙකයි තියෙන්නේ මැදින් හරි ගස්සලා තියෙන්නේ සිදුරකින් තමයි මේක හිර කරන්නේ. එකක් කැඩුනාම එක කැලලක එක සිදුරයි. දැන් මේක සාගරයේ දියවැල් වලට සුළං වලට මේ අත පාවෙමින් යනවා. ඒ යනකොට අර සිදුර යටි උඩ කුරු වෙනවා. යට සහ උඩට හිටින වෙලාවල්. සාගරයේ ඇවිදින්න යන කැස්බෑවෙක් එක හැක් තියාගෙන අහස බලන් එනවා අවුරුද්දකට සැරයක්. එක හැයි තියෙන්නේ. ඒ එන පුද්ගලයාගේ සතාගේ ඇසසා මේ වියසිදුර ඒකාත්මික වී අහස පෙනෙනවා කියන එක වෙන්න පුළුවන්ද? ස්වාමීනි වෙන්න බැරි දෙයක්. මහණෙනි ඒක වෙන්න පුළුවන්. අපාගත සත්වයෙක් ආපහු මිනිස්සෙක් බවට පත් වෙනවා කියන එක මීටත් වඩා දුර්ලභයි කියලා පෙන්නනවා. මොකද අපි මේ ජීවිතේට ආසයි වගේ මේ සත්ත්වසන්න එතෙන්න ගියාම ඒකටයි ආස වුන්ට තේරෙන්නේ නැහැ ඊට එහාට. ගලව ගන්න කෙනෙකුත් නැහැ. ඔබ අපි වගේ කෙනෙක් සතෙකුට ගවයෙකුට සුනෙකුට කරුණාව දක්වලා උන්ගේ සිතේ අපේ මනුස්ස ස්වභාවය ඇති කරලා ඒ තුලින් ගොඩගත්තොත් තරණාම උන්ට ගොඩ එන්න බෑ. අන්න එකයි ලබාගත් මනුස්සකම නැති කරගන්න හොඳ නෑ කියන එකෙන් කියන්නේ. අන්න එකයි අපි ජීවත් වෙන්න ගිහින් හදා ගන්නවා ලෝකයක් ඒ අනුව පරලෝ තීරණය වෙනවා. එනම් හොරකම් කරනාට වංචාකරුවාට දරුවන් අපාමරය දමන්නාට දරුවන් සූදුවට පුරුදු කරන කෙනාට හෙරොයින් වෙලෙන්දාට හොඳ ලෝකයක් හැදෙන්නේ නැහනේ. මේ ලෝකෙදිම හොඳ ලෝකයක් හදාගන්න නැහනේ. අවුරුදු 30කින් ඔක්කොම කපාන කොටාන මැරෙනවා. රජ කිරල හොයන ගිහින්. පාතාල ලෝකයේ රජ කිරල හොයාගන්න ගියේ කාටවත් කිරවල දරන්න බැරි වුණා 25කින් 30කින් යන්න වෙනවා. හැබැයි ඊතර මෝඩයෝ ටිකත් ඒ පාරෙම යනවා ආයෙත්. මේක ගිහින් වෙන්නේ මේක කියලා තේරුම් ගත්තාම ඒ තරම් නුවණක් නැහැ. අපි ඊට වඩා වෙනස්. අපි ඒ නිසා මේ අපි පිළිබඳ විමර්ශනයේදී මේ අපි නෙමෙයි හොයන්නේ. මේ බුදුන් කියන්නේ කොතනද කියලා හොයන්න යන්නේ. දැන් චක්කු විඥාණයෙන් සෝත විඥාණයට, සෝත විඥාණයෙන් ගාන විඥාණයට, ගානෙන් જીවහා විඥාණයට මේ සිත වෙනස් වෙමින් යනවා. එතකොට ඊයේ හිටපු කෙනා අද නැහැ, අද ඉන්න කෙනා හෙට නැහැ, උදේ තිබුණ හිත දැන් නැහැ. මේ සිතට කයක් ඇතුවත් ඉන්න පුළුවන් නැතුවත් ඉන්න පුළුවන්. වත්තකොත්ත බ්‍රාහ්මණය අහනවා. ඉඳින් යම්කිසි සත්වයෙක් මේ කය අතහැර ගියේ වෙනත් කයකට නොපැමිණිනේ කොහොමද ජීවත් වෙන්නේ? අපිට තේරෙන්නේ නැති જાති.
බුදුන් වහන්සේ වදාරනවා අවිට ඔහුට උපාදානයේ ඇති බැවින් පැවැත්මක් තියෙනවා කියලා. සිත් දෙකක් අතරත් කයවල් දෙකක් අතරත් මේ උපාදානය කියලා අපි අතින් සිදුවෙන්නා වූ වරදක් නැත්තම් බැඳීමක් තියෙනවා. උපාදානය කියන වචනේ තේරුම මෑ කරලක් මෑ වැලක් හැදිලා කරලක් හැදිලා වැල මැරෙනකොට මෑ කරලක් ඉතුරු කරලා මැරෙනවා. පැහිලා අපි ආහාරයට ගත්තේ නැත්තම් ඉතුරු වෙනවා. දැන් මෑ වැල මැරුණාට අර කරලේ තියෙනවා බීජ එවෙන් ඊළඟ පරපුර හදන්න පුළුවන්. අපිට ඇහැට පේනවා මේ නිසා අපිට මෑ ඇට කියලා කියනවා මේවට. ඒ වගේ මේ මිනිස්සුනොත් එක්රැස් කරනවලු කර්ම බීජ කියලා જાතියක්. අල්ලන්න බෑ අතින් හැබැයි. ද්‍රව්‍ය නෙවෙයි. අන්න මේ පාප කර්ම බීජ රැස් වුණාම පාප කර්ම බීජ තමයි ඊළඟ ජීවිතේට පැලවෙන්නේ. පුණ්‍ය කර්ම බීජ රැස් වුණත් එහෙම ඒවා තමයි ඊළඟ ජීවිතේට පැලවෙන්නේ. ධාන කර්ම බීජ රැස් වුණොත් එහෙම ඒ බීජ තමයි ඊළඟට පැලවෙන්නේ. මේ කයෙන් එහාට කවුරුත් ගියේ නැහැ. මේ මෑවැල නෙමෙයි ඊළඟ සැරේට පැලවෙන්නේ. නමුත් මේ මෑවැල ඇති කළා වූ බීජය තමයි පළ දරන්නේ. ඒ නිසා මෙලවදී හේතුවයි පරලෝදී ඵලයයි. දැන් ගොවියෙක් කුඹුරේ මඩ සහ ගොඩ කුඹුරේ සහ හේනේ මේ වීස්සොත් තුම්පලක පැලවෙනවා. මේ බීජ. අන්න ඒ වගේ මේ කර්ම බීජ පැලවෙන්න ස්ථාන ටිකක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. උන්වහන්සේ හැදුවා නෙමෙයි මාරයා හදලා තියෙනවා. මේ කර්ම බීජ පැලවෙන තැන් ටික. කොහෙද තියෙන්නේ? අර පාප කර්ම බීජට අවස්ථා හතරක් දෙනවා අසුර ප්‍රේත නිරිතිරිසං කියලා මනෝ ඝන කයක් නැති මනෝමය තිරිසන් සත්තුන්ට තියෙන අනිත් අයට මනෝමය ලෝකයක්. මනෝ ලෝකේ තේරුම් ගන්න හරි ලේසි විදිහක් තියෙනවා. ඔබ ශෝකයෙන් නිින්ද යන්න. එක තරහින් නිින්ද යන්න. දැන් මුළු නිින්දම මොකද වෙන්නේ? ශෝකයෙන් නැලපෙනවා නේද? මුළු නිින්දම තරහෙන් ගහ ගන්නවා බැන ගන්නවා නේද? ඒක ඒ මොහොතේ බරු කියලා හිතනවාද ඔබට? අවදි වුණාම මේක හීනයක් නේද කියලා වෙනවා. නිින්දෙදි මේක ඇත්තනේ. හොඳයි මේ දුෂ්ටකම් කරලා හිතේ හදාගත්ත ලෝකේ අවුරුදු 1000ක් ඉන්න වුණොත් මේ මනෝමය ලෝකේ මොකද නිින්ද ගියාම නම් පැය 12න් ඇවැරෙනවා. අතෙන්ද වැටුණාම ඇහැරවන්න කෙනෙක් නැත්නම්. ඒ අවුරුදු 1000ම අර මනෝමය දුක විඳින්න ඕන නැද්ද? ඒ කියන්නේ සිතේ හදාගත්ත ලෝකයක් ඒක. ඒ නිසා මගේ ධර්මදේශනාව මම පෙන්නනවා මිනිස්සු හදපු අපායකට යන්නේ නැහැ. Taman ජීවත් වෙන්න ගින් දුෂ්ටකම් කරලා අපායක් හදාන යන්නේ කියලා. එතකොට අර උපාදානයේ පව් උපාදානයේ මත එහෙම පැවැත්මකට සසරේ අර ලියදු හතරේ බීජ කර්ම බීජ පැලවෙනවා. අසුර പ്രേත නිරිතිරිසන්. මේ මායයට අයිති බාලම ලියද්ද කියලා මම කියන්නේ. ඔය අසාමාන්‍යයෙන් අස්වැන්න අඩු ලියදු තියෙනවානේ. දැන් කුඹුරු හිමියෙක් ඉන්නවා නම් ලියදු ස්ථාන තුනක තියෙන ඉස්සරම අපුරන්නේ හොඳ ලියද්ද ඊළඟට අනිත් එක පස්සේනේ අපුරන්නේ. ඒ වගේ මේ කර්ම විපාක වල වැඩිම දුක් දෙන එක තමයි අපාය හතර කියන ලියද්ද. ඒකේ කර්ම බීජ පැලවුණාම විඳවන්න වෙනවා. ඒ පාපේ උපාදානය තුල පිනේ උපාදානය තුලක් තියෙනවා ලියදු 6ක් 7ක්. එකක් මේ අපි ජීවත් වෙන මනුස්ස ලෝකේ නැමෙත ලියද්ද කුඹුර. අනිත් එක තමයි චාතුරු මහා රාජික සිට නිර්මාරතේ පරමිනිස වසය දක්වා තියන්නා වූ සිවන්ත දිව්‍ය ලෝක 6. මා කොන්ක්‍රීට් වනාන්තර නෙමෙයි උඩ තියෙන. අපාය පොළොවට තියෙන තැනකුත් නෙමෙයි. නමුත් මනෝ ලෝකයක්. ඒකේ අර නිින්ද ගියාම සතුටින්ම ඉන්නකොට එළි වෙනකන් සතුටුදායක හීනයක් පේනවා වගේ ඝන කයකුත් නැත නිසා දි රායමකුත් නැහැ සම්පූර්ණ සතුට. හිතූ ගමන් සියල්ල හම්බ වෙනවා. ඒ කියන්නේ හීනෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපිට හීනෙන් ආහාරයක් හම්බුනොත් ඒක හම්බ වෙනවා ගන්නවනේ අපි ආහාරය. වාහනයක් આવොත් හිතුවොත් වාහනයක් හම්බ වෙනවනේ. අන්න ඒ වගේ සිතූ ගමන් සිතුවිලි වලට පහන එක තමයි මේ පෙන්වන්නේ. ඔය භද්‍රගටේ සුරබිදේනවා කියලා තියෙනවා කියන්නේ අතගාපුව මොකක් හරි හම්බ වෙනවා කියන අපිට වගේ ලෝකයක් කියලා හිතන්න එහෙම එපා. කප්රුකයි සුරබිදේනුවයි මහා භද්‍රකටේ කියලා නම් ටිකක් හදලා තියෙන්නේ. අත ගන්නවා හම්බ වෙනවයි කියලා. නෑ අර පුණ්‍ය චේතනාවට ගැලපෙන ලෝකයක් සමහරට අවුරුදු 10000ක් විතර වෙන්න පුළුවන් 20000ක් විතර වෙන්න පුළුවන්. විඳ ඉන්න ඕන සතුට. නමුත් උපාදානයෙන් මිදලා නෑ පුණ්‍ය උපාදානය තුළ තමයි මේ භවගාමීත්වය ලැබිලා තියෙන්නේ. ඒ නිසා මායයට ආйти තවත් ලියදු 6ක් මේක. මායя කියන්නේ වංචනිකයෙක් පුද්ගලයෙක් නෙවෙයි. ඔබව මුලා කරන්නා කියන අර්ථය. ඔබට තේරුණා නම් පව දුක් ගෙනත් දෙනවා කියලා ඔබ පවට කැමති නෑ. ඒ නිසා ඔබ පව එපා කියනවා. මායя ඔබට ගෙනත් දෙනවා ත්‍යාගයක්. සාමාන්‍යයෙන් ඔය ළමයි රවට්ටන්න ගෙනත් දෙන්නේ අම්මලා තාත්තලාත් ත්‍යාගි. පුංචි පුංචි දේවල්. ඒ තමයි පින නැමැති ත්‍යාගය.
දැන් ඔබ පින හොඳයි කියලා පිළිගන්න. පින තුළ ඔබ මායයට අහු වෙලා මේ සසරේ කාම සුගතිය ඇවිදින බව ඔබට තේරෙන්නේ නැහැ. එහෙනම් ඔබ සසරේ රවට්ට ගත්තා පවේපා කියව නිසා පින තුළ. ಭಾರತೀಯ සමාජයේ පවයි පිනයි දෙකම එපා කියපුවා හිටියා. මාරයා මොකද කළේ? හදලා දුන්නා රූප ශබ්ද ගන්ධ රස එන්නේ නැති සංසුන්ව අවුරුදු දහස් ගණක් ඉන්න පුළුවන් තැනක්. විවිධ අරමුණු එන්නේ නැහැ නමුත් එක අරමුණක් තියෙනවා. මේකට කියනවා මිත්‍යා සමාධිය නැත්නම් ලෞකික සමාධි කියලා. ඔබේ භාෂාවෙන් කියනවා රූපාවචර ධානය අරූපාවචර ධානය කියනවා. නිවීම වාගේ. එතන ඇත්තටමත් යටවත් වී බැවින් රාගත් නැහැ. වාගේ ඒක නෙවෙයි. දැන් ඉතින් මන් නිවිලා ඉන්නේ. ඒගොල්ලෝ හිතා ගන්නවා. සදාකාලිකයි මේක බැලු බැලමට පේන තෙක් මාන සීමාවක් පේන්නෙත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා යාව සන්තා සමාපatti ආගන්තාරෝ පුනබ්බවං. මෙම සාන්ත සමාපatti තියෙනවා වුණාට ආපහු පුනර්භවයට එන්න වෙනවා. ඒ කියන්නේ මරණයට යටත් ඒවත්. බඹලව ගියත් ආපහු ඒව පෙරනකොට එන්න වෙනවා. එහෙනම් මායාවේ හොඳම ලියදු ටික තමයි රූපාවචර බඹතල 16 සහ රූපාවචර බඹතල 4. මේ සියල්ලට මාර විජිතය කියලා කියනවා. අපාය 4යි, දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ, බඹලව 20යි. 31යි. එහෙම තියෙන බවට බුදුන් වහන්සේ හොයාගත්ත නෙවෙයි. මිනිසුන්ගේ චේතනාව අනුව මේ ස්ථාන නිර්වාණ වෙන බවට උන්වහන්සේ පැහැදිලි කළා. මේ හදාගත්ත ලෝකයක් මේක ඔක්කොම කියන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ පහළ වුණ නැති සමාජයේ පව් කරලා පින් කරලා ධානය වඩලා තව ඕන දේවල් කරලා ওই රවුමේ යන්න පුළුවන්. ඔකට බුදුබණ ඕන නැහැ. ඔයිට එහාගේ දෙයක් නේ බුදුන් කියන්නේ. දැන් මේ යන්නේ කවුද කියලා උන්වහන්සේ හොයාගත්තා. කවුරුත් යන්නේ නැහැ. අපි ළඟත් ඇහැට රූපය, කනට ශබ්දය, නාසයට ගන්ධය මේ කාරණා මුල් කොටගෙන අරමුණු ගැනීමේදී දෙවියන් තුලත් බ්‍රහ්මයන් තුලත් පහළ වෙන සියුම් දහමක් තියෙනවා. ඒ දහම තමයි අපිව ජීවත් කරවන්නේ. ඒ දහම තමයි අපිව පාලනය කරන්නේ. ඒක සියුම්ව විග්‍රහ කරනු ලබන්නේ ඇසට හම්බ වෙන රූපය අරමුණක් වශයෙන් අරගෙන හතුරා මිතුරා වශයෙන් විඳින්න පුළුවන් කැමැති ආකාරයකට කියනවා වේදනාව. ඒක මිතුරා හෝ හතුරා වශයෙන් හෝ රූප සංඥා වශයෙන් හැඳිනීමට සංඥාව. ඒකට චේතනාව එකතු වීමට සංඛාරය, යම් පින් හෝ පව් එකතු වෙන තැන. සංඛාර කියන වචනේ තේරුම. අරමුණක් තුල මේ විදිහට අරමුණ රූප වේදනා සංඥා සංඛාර හතරකින් වර්ග කරද්දී ඒ හතරෙන් සිදුවන දේ විශේෂයෙන් දැන ගැනීමට විඥානය කියනවා. අන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ විග්‍රහ කරන්නේ ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා මුල් කොටගෙන නෙවෙයි. අපි තුල උපදින්නා වූ මේ ස්කන්ධ පංචකය නැමැති ගැඹුරු ධර්මතාවයේ මුල් කොටගෙන. ඒක තුල තමයි චුතිපතිසන්ධි වශයෙන්ම පැහැදිලි කරන්න පුළුවන්. අපි මේ පුද්ගලයෙක් වශයෙන් ඉඳලා මරුණාම කොහෙද යන්නේ කියලා හව අපට තේරෙන්නේ නැහැ. මොකද කය පොළොවට පස් වෙනවා නැත්තම් පුච්චනවා යන්නෙම නැහනේ. අපට පේන්නේ එච්චරයි. අපේ සමාජයේ තියෙන ලොකු වරදක් තමයි මෙහෙන් පරලෝට යනවා කවුරු හරි. හිතලා හිතන් ඉන්න එක. පරලෝ යනවා කියන වචනයත් වෙන නිසා මොනවා හරි යනවා කියලා හිතන් ඉන්න එක. නමුත් මේ විඥාන කියලා කියන්නේ සිතට ඒක ඇහෙන් හටගත් එක නැසෙනවා. කනෙන් හටගත් එක නැසෙනවා කොහෙවත් යන්නේ නැහැ. එහෙනම් මෙලොවින් පරලෝට තබා චක්කු විඥාණයෙන් සෝත විඥාණයටවත් මොකුත් යන්නේ නැහැ වහා නැසෙනවා. අද සමාජෙත් කවුරු හරි උගන්වනවා නම් පරලෝ යනකොට කවුරු හරි යනවා මොනවා හරි ගෙනියනවා කියලා. එයාට ඉතිහාසයේ නමක් තියලා තියෙනවා. ඉතිහාසයේ විසින් ලස්සන නමක් තියලා තියෙනවා. එයාට කියන්නේ කේවට්ට පුත්ත සාති කියලා. සාතිත් දවසක් ඉන්න ගමන් අනිත් භික්ෂූන්ට ඇහෙන්න ලොකු එක්ට කියන්නේ සාමාන්‍යයෙන් පුරසාරමක් දොඩනවා. අපිත් දන්නවා ඔය බුදුරජාණන් වහන්සේ වදාහරන දේවල්. ඔය එකම විඥානයක් නේ සංසාරේ සැරිසරන්නේ කියලා කිව්වයි කියනවා. ගෙනලා ඇහුවයි කියනවා මොඩිය මම ඔබට එහෙම කිව්වද කියලා. එහෙනම් මෙහෙන් එහාට විඥානයක් යනවා කියලා හිතන ඔක්කොම විඥානවාදීන් හෙවත් කේවට්ට පුත්ත සාතිගේ ගෝල પરම්පරාව. ගිහියෝ පැවිදි. විඥානය කියන්නේ ඇහෙන් හටගෙන නැසෙන සිතට. සෝත විඥානය කියන්නේ කන නිසා උපදින සිතට. ඒක එතනම නැති වෙනවා කොහොමද යන්නේ? නමුත් අපට වැරදුන තැනක් තියෙනවා. මහා තණ්හා සංකේ සූත්‍රයේ පෙන්නනවා පුනර්භවයක් නැත්නම් මෞ කුසක ප්‍රතිසන්දියක් ලබන හැටි.
අම්මගෙනුත් කොටසක් එකතු වෙන්න ඕනේ තාත්තගෙනුත් කොටසක් එකතු වෙන්න විද්‍යාත්මක නාමය මම දන්නවා පාවිච්චි කරේ නැති වුණාට ඔයගොල්ලෝ හිතා ගන්න. මේ දෙක එකතු වෙලා බෑ. මේකට තියෙනවා ගන්ධබ්බෝ පච්චුපට්ඨිතෝ හෝති කියලා වචනයක්. තුන්වැන්නාගේ පැමිණීම. නමුත් මේක සිංහලට පරිවර්තනය කරන්නේ විඥානයක් මව් කුසට බැස ගනීද ආන් ඒ වචනෙන් හිතා ගන්නවා මොකෙක් හරි මගක් තියලා බහිනවා කියලා මෙතෙන්ද. අර වචනේ තියෙන්නේ එහෙමනේ විඥානයක් මව් කුසට බැස ගනීද. දැන් ආත්මයක් එනවා කියලා හිතා ගන්නවා. එහෙම හිතන තාක් කල් චතුපසන්දි ගලපන්න හම්බෙන්නේ නැහැ බුදුදහම තේරෙන්නෙත් නැහැ. මේවා හේතුඵල වශයෙන් බලනවා ඇරුණාම තියෙන ආත්මයක් නම් නිවනක් නැහැ. කියන්නේ සසර ගමන නිමාවක් නැහැ ආත්මයක් තියෙනවා නම් එහෙම. මතක තියාගන්න. තියෙන එකක් නැති කරන්න බුදුහාමුදුරන්න බෑනේ. නමුත් වැරැද්දක් තුළ යමක් හදාගත්තොත් වැරැද්ද හදන්න පුළුවන් නේ. ඒ නිසා අපේ බෞද්ධ ආගමත් බෞද්ධකමත් දැන් ආත්මවාදී හොඟ දෙනෙකුගේ. බණ තේරෙන්නේ නැත්ත අක්කල්. අනේ එව්වල් සමාජයට පැහැදිලි කරන්න ඉඩ කර ලැබෙනවා ඔබ වැනි අය අපට අවස්ථාව දුන්නා. ඒක වටිනාකම ඔබට විතරක් නෙවෙයි. දැන් මේ කවුරු ගැනද අපි කියන්නේ යන්නේ? බුදුන් හොයන මේ යන්නේ. මතක තියාගන්න. දැන් එතකොට මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ පාවිච්චි කරලා ඒක තුල පව් කරනවා. ඒක තුල පින් කරනවා. ඒක තුල ධානය වඩනවා. එතකොට පව් වලටත් කියනවා පංච උපාදානස්කන්ධය, පින් වලටත් කියනවා පංච උපාදානස්කන්ධය, ධානය වලටත් කියනවා පංච උපාදානස්කන්ධය. ඒ පංච උපාදානස්කන්ධයේ පැති තුනක් තමයි මේ කාම රූප අරූප වාත්‍රයේ පැවැත්ම කියලා කියන්නේ. එතකොට මේකට අහුවෙච්ච සත්වයාට පවෙන් පිනෙන් ධානයෙන් සසර ඇවිදින්න ඇරුණාම ගැලවෙන්න තනියම බෑ. මන්දයත් පවත් භවගාමී, පිනත් භවගාමී, ධානයත් භවගාමී, භවගාමී සසර. භවගාමී භවයේ ඇවිදින්න හේතු වෙන. අර කරන දේවල් වල විපාක වශයෙන් තමයි අනාගත පැවැත්ම සිද්ධ වෙන්නේ. අවාසනාවකට අපිටත් බුද්ධ ආගම උගන්වන්නේ කර්ම රැස් කරලම නිවන් ලබන්න. සිවස් ගණනාවක් තිස්සේ. කර්ම රැස් කළොත් හම්බෙන්නේ විපාක. කර්ම රැස් කරනවාට කියන්නේ කම්මන්තරණං ගච්ඡාමි කියලා. පාපේ සරණ කරගන්නා පාපං සරණං ගච්ඡති. පින සරණ කරගන්නා පුඤ්ඤං සරණං ගච්ඡති. ධාන සරණ කරගන්නා ධානං සරණං ගච්ඡති. ඔක්කොම එකතු කරගත්තාම කම්මං සරණං ගච්ඡති. කම්මයෝනි කම්මවන්දු කම්මපටිසරණෝ ඔති. එඳ සංසාරය කියන්නේ කර්මයේ විපාක සරණ කරගත්ත කර්ම මාර්ගය. ඔක්කොම නරකයක හොඳ එක එහෙම වෙනසක් තියෙනවා. ඔබට තේරුම් ගන්න තරම් ඔබේ දැක්ම පුළුල්ද? කම්මං සරණං ගච්ඡාමි තුල නැත්නම් පාපං සරණං ගච්ඡාමි තුල ධම්මං සරණං ගච්ඡාමි නෑ කියලා. පුඤ්ඤං සරණං ගච්ඡාමි තුල ධම්මං සරණං ගච්ඡාමි නෑ කියලා. ධානං සරණං ගච්ඡාමි තුල ධම්මං සරණං ගච්ඡාමි නෑ කියලා. මේ තුනෙන්ම මිදෙන්නයි ධම්මං සරණං ගච්ඡාමි ඕන වෙන්නේ කියලා. නමුත් ඒක කටේ කිරිසොඳ ගියේ නැති සිඟිත්තා හෝ සිඟිත්ති කාලේ අම්මගේ තාත්තගේ අතේ ලිලා ගිහින් පන්සලේදී කියපු ධම්මං සරණං ගච්ඡාමි කියන පදේ එකතු වෙන්නේ නැහැ. ඒක අනුන් කීවට කිව්ව අරනම තේරුම් අරන් කිව්වේ නැහැ. මේ කාම රූප අරූප භවත්‍රයේ තියෙනා උපාදානයන්ගෙන් නිසා සිදුවන පැවැත්මෙන් මිදෙන්න බුදුන් වහන්සේ හෙළි කළ ධර්මය අපි සරණ කර ගන්න ඕන. ඒක තේරුණාමනේ සරණ කර ගන්න පුළුවන් වෙන්නේ. අන්න මේක හොයාගත්ත එක තමයි බුදු උනායි කියන්නේ. මතක් කරගන්නකෝ. ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්ත උදාන වාක්‍ය. අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිම්මිසං. පාලි තේරුණ දොරකමක් නැහැ. මේක තියෙනවා නේද? විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා කියලා. අන්න බුද්ධත්වයේ පෙන්වන තැන. සිත සංඛාරගත වීමෙන් මිදුණා. මොකද්ද මේ සිත සංඛාරගත වෙනවා කියන්නේ? සංඛාර ಜಾති ත්‍රිපිටකේ උගන්වනවා තුනක්. ත්‍රිපිටකෙන් පරිබාහිරව සංඛාර තියෙනවා. අපි හිතන් ඉන්නේ ඒවට සංඛාර කියලා. ත්‍රිපිටකේ තියෙන සංඛාර කියලා. ඔය ඔබේ නිවසින් බැහැර කරන කසල ටිකටත් කියන්නේ සංඛාර. නගර සභාව අරන් යන කැලි කසල වලට කියන්නේ සංඛාර. හැබැයි ඒවැ අකුර වෙනස් පොඩ්ඩක්. සයන්න බිඳුව ළමයින්ගේ භාෂාවෙන් නම් නිකං කායන නැත්නම් අල්ප ප්‍රාණ කායන්නෙන් සංඛාර. ඒවා සසර ගමන ලබා දෙන්නේ නැහැ. ඒවා අනිත්‍යයක් බලන්න ඕනෙත් නැහැ. හැබැයි අර ඔබේ චේතනාව තුළ එකතු වෙන කාරණා තුනක් තියෙනවා.
පව් කරනකොට ඒක උපාදානයේම අපුණ්‍යාවි සංකාර, පින් කරනකොට ඒක උපාදානයේම පුණ්‍යාවි සංකාර, ධාන වඩන්න ගියොත් නොගියට කමක් නැහැ. ලෞකික ධාන ආනිජ්ජාවි සංකාර. මේ අபிසංකාරය තමයි අපුණ්‍යාවි සංකාරය තමයි අපාය ලබා දුන්නේ. පුණ්‍යාවි සංකාරය තමයි කාමසූතිය ලබා දෙන්නේ. ආනිජ්ජාවි සංකාරය තමයි බඹලව ලබා දෙන්නේ. එනම් සංකාරගතං චිත්තං ඔක්කොටම. බුදුන් වහන්සේ 15 වෙනි ඉර හිටපු ඔක්කොටම මොකද්ද තියෙන්නේ? සංකාරගතං චිත්තං. අන්න බුද්ධත්වයේ වෙනස් වෙන්නේ විසංකාරගතං චිත්තං වලින්. මේ සිත සංකාරගත වීමෙන් මුදා ගන්න පුළුවන් වුණා. එහෙනම් මොකක්ද මේ වෙනස? අපි තව ටිකක් ඒක කතා කරමු. අපි කතා කළ මේ රූප වේදනා සංඥා සංකාර පහ දැනගත්තත් නැතත් අපි බෞද්ධ වුණත් නැතත් මොහොතකින් ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ හටගෙන නැතෙනවා. නමුත් ඉස්කෝලේ ගිය පොතේ දහම් පාසල් පොතේ මේ රූප වේදනා සංඥා සංකාර පහ හිතේ හටගෙන නැසෙන දෙයක් කියලා උගන්වන්නේ නැහැ. කොහෙන්දෝ ගම්බද කවුරු හරි වෙද මහත්තයෙක් වචනයක් අල්ලගෙන පංචස්කන්ධය කියන්නේ ශරීරය කියලා තාමත් සමහර භාවිතා කරනවා සමහර අය. තවත් සමහර අය පංචස්කන්ධේ රූප කියන්නේ කනබන ශරීරයට වේදනා සංඥා සංකාර විතරයි නාම කියන්නේ කියලා කියනවා. හොඳයි මේගොල්ලෝ ගලපන්න අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ රූප කියන්නේ ශරීරය කියලා හිතාගෙන. එහෙනම් එහෙත් කයක් තියෙන්න ඕනනේ. රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු හතර නම් අපාය ඒක නෑ. දිව්‍ය ලෝකෙත් ඒක නෑ, බ්‍රහ්ම ලෝකෙත් ඒක නෑ. එතකොට බුද්ධ ආගම බරුද? නෑ. ගලප ගන්න තේරෙන්නේ නෑ. ඒ නිසා රූප කියලා කිව්වම අතට අහු වෙන જાති කියලා හිතන්න එපා. ඒක අපිට හරි බාහිර දේවල් වලට. රූප කියන්නේ මොනවද? ඇසට හම්බ වෙන රූපය ඉදිරියෙන් තියෙන එක කියලා කිව්වට ඉදිරියෙන් තියෙන එකේ ඡායාව ඇසේ ඇතිවෙනහම ඇස ඇතුලේ පුංචි සෙවණැල්ලක් තියෙනවා. මේක බිම්බ, පටිබිම්බ. පටිබිම්බයේ උදව්වෙන් තමයි අපි ඉදිරියේ තියෙන ඕන දෙයක් හඳුනාගන්නේ. පටිබිම්බයට කියන්නේ රූපය. මතක තබා. එතකොට එහෙමනම් අපට ඇසෙන් කනෙන් නාසයෙන් ගැනීමේදීත් රූප කියන්නේ ද්‍රව්‍ය නෙමෙයි. රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය කියන්නේ බිම්බ ටිකක් නේ. සිතුවිලිනේ. ඒ සිතුවිලි මුල් කොටගෙන තමයි වේදනා සංඥා සංකාර හටගන්නේ. අපායට ගියාම මේක තියෙන්නේ පව්. දිව්‍ය ලෝකයට ගියාම මේක තියෙන්නේ පින්. බඹලෝ ගියාම මේකට තියෙන්නේ ධාන. ඒවා තමයි රූප වෙන්නේ. උපාදාන. ද්‍රව්‍ය නෙමෙයි. එතකොට ලෝකේ ගලපන්න පුළුවන් නේද? පංචස්කන්ධේ රූප කියන්නේ ශරීරයේ මේ ද්‍රව්‍යනි කියලා ගත්තාම තුන් ලෝකෙම සත්‍ය ආයදින හැටි ගලපන්න පුළුවන්. ඔය චෝතිපති සන්ධි ගලපන්න බැරි වුණේ ඕක තමයි ඉස්සර. මම කුඩා කාලේ මට මතකයි. ඔබ සමහර විට මෙහි අය නම් මේ කුඩැල්ල කියන සතා ගැන දන්නේ නැහැ. අපි දන්නවා අය ගැන. මම උපන් ප්‍රදේශයේ ඉන්නවා, දැනටත් ඉන්නවා. මේ සතා කොන් දෙකක් තියෙන්නේ. එක තැනක ඉනකොට තව තැනට යන්න ඕන නම් මේ පැත්ත මාරු කරලා මේක අතාරින්න ඕන. මෙහි අතෑරුවාම එතෙන්ට ගියා වෙනවා. අපේ කට්ටිය ප්‍රතිසන්දි ගැලපෙත් කුඩැල්ල මෙහෙන් එහාට යනවා වගේ. එතකොට යන කෙනෙක් ඉන්නවා, ආත්මයක් තියෙනවා. මෙයානේ යන්නේ අතෙන්ට. කවදාවත් බෞද්ධ වෙන්න බෑ. කවදාවත් සම්මාදිට්ඨිය ලැබෙන්නේ නැහැ. ඇස් පෑදෙන්නේ නැහැ. නමුත් මේ යෑම යන කෙනෙක් නෙමෙයි. මෙහි හේතුව, එහි ඵලය. හේතුඵල ඔබේ ලෝකෙන් පැහැදිලි කරන්නම් මම. ඇමරිකාවේ ක්‍රීඩා තරගයක් විකාශනය වෙනවා. මේ තරගයක් ක්‍රියාත්මක වෙනවා. කැමරා එතෙන්ට යොමු කරලා තිනවා, අන්තර්ජාතික ඉන්ටර්නෙට් කැමරා. නැත්නම් ඉන්ටර්නෙට් හරහා එන්න. ඔබ මෙහෙ ඉඳගෙන නරඹනවා. ඒක මෙහාට ආවද? ඒකම නම් මෙහාට එන්නේ එක රූපවාහිනීතරයක් විතරනේ බලන්න හම්බ වෙන්නේ. රූපවාහිනීතර 1000ක් තිබුණොත් 1000ම පේන්නේ නැද්ද? එතන හේතු එකතු වීම නෙවෙයිද? ඔබේ මාව දුරකථනයෙන් කතා කරනවා ඇමරිකාවේ ඉඳලා. කටහඬ ඇහෙනවා කනේ. ඒ කටහඬ ඇහෙන්නේ මෙතන ශබ්ද තරංග කම්පනයේ මැද සිද්ධ වෙන්නේ. අර කටහඬ නෙවෙයි. මෙතන තියෙන කටහඬක් නෙවෙයි, ශබ්ද තරංග කම්පනයක් විතරයි. අපි තමයි ඒක අම්මාගේ කටහඬ කියලා පරිවර්තනය කරගන්නේ. ඒ හේතු එකතු වෙන්න දුර සහ කාලය වළංගු වෙන්නේ නැහැ නේද? ඇමරිකාවට ඔබට තරඟ බලන්න යන්න දවස් 3ක් යන්න වෙනවා ගුවන් යානේ. නමුත් දැන් අරඹන්න තප්පරයක්වත් නැහැ. මෙහෙන් එහාට එනවද අර? මේවා අපට අපේ සිතට ගෝචර කරගන්න බැරි දේවල්. එන සිතට ගෝචර කරන්න බැරි දේවල් තව හොයාගන්නේ මේ ලෝකෙ මිනිස්සු. විද්‍යාඥයන් වශයෙන්.
මොනවා හොයාගත්තත් ඒක සංකේත තුළ අරන් බුදුරජාණන් වහන්සේ හොයාගත්ත දේ හොයාගන්න බෑ බාහිර පරිේශන වලින්. තව හොයාගන්නේ නොසුදුහම් තියෙනවා කියලානේ තව තියෙන්නේ. මගේ ළමා කාලේ මා භාවිතා කළ ඉදරකත් මේ රේඩියෝ එක විතරයි දැක්කේ. ප්‍රවෘත්තියක් එන්න දවස් දෙකක් තුනක් යනවා. පණිවිඩයක් එන්න දුරක මේ ටෙලිග්‍රෑම් ඔස්සේ දවසක් දෙක විතර යනවා. අද ඔබේ සාක්කුවේ තියෙනවා. ඉමෝ නැත්නම් WhatsApp. ඒ තියෙන දේවල් අද ඉඳන් මෙතන ඉඳන් බලන්න පුළුවන් නේ. තව හොයාගන්නේ මේවා. හොයාගන්නත් ඕන. පහසුට යොදා ගන්නත් ඕන. ඕක තුල හැබැයි දුක ඉවර වෙන්නේ නැහැ කොතරම් හොයාගත්තත්. මොකද ඒක හිතේ හදාගන්න දෙයක් නේ. ඒ නිසා ඊට වඩා ගැඹුරු කරුණක් අපි හොයාගන්න ඕන. ඒ නිසා අපි මේ බුදුන් වහන්සේ පැහැදිලි කරව දාරනවා අපි ඔක්කොම කරන්නේ පංචස්කන්ධ පරිහරණයක්. ස්කන්ධ පහක් තමයි අපේ ඒකකය. ඒක තුල අපි අපිට අදාළ පෞද්ගලිකත්වයක් ගොඩනගා ගැනීම තුල පව් සිද්ධ වීම, පින් සිද්ධ වීම, ධානා කුසල් සිද්ධ වීම කියන තුන යටතේ සංයෝජන වෙනවා ඒවත් සසරට බැඳෙනවා. මේ හේතු ඉතුරු වුණාම ඊළඟ සැරේට ඵලය හට ගන්නවා. අපි මේ හේතු ඉතුරු කිරීමයි අනාගත ඵලය සකස් කරන්නේ. එහෙනම් ඒකට කියනවා පංචස්කන්ධයේ ආත්මය. පංචස්කන්ධයේ ආත්ම කොට ගත්තොත් ඒකට එන දේ අපි අල්ලා ගැනීමෙන් මම බවට පත් කර ගන්නවලු. අන බුදු සමයේ මම යනු මම කියන අකුරු දෙකක් නෙවෙයි. බුදු සමයේ මම යනු මම කියන ශරීරයක් නෙවෙයි. ඒ මම කියන ශරීරය මම කියලා සම්මතයට පාවිච්චි කරන්න. ඔබ අම්මා තාත්තා ගුරුවරයා දේශපාලනඥයා වශයෙන් කතා කරාට කමක් නැහැ සම්මතියනේ. බුදුරජාණන් වහන්සේ වදාහරනවා කය නම් අවුරුදු 60ක් 70ක් 80ක් තියෙනවා දි รา යනවා ඉඳලා කය දි รา යනවට කැමති නැති නිසා කයෙන් මිදෙන්න මනුස්ස වෙන්න කැමැත්තක් තියෙනවා. සිත හැවත් විඥානයයි කියනු ලැබෙයිද මේකට එන දේවල් මම කොට ගත්ත කට්ටියට ඒක ගත්ත හැටි තේරෙන්නේ නැහැ මිදෙන්න තේරෙන්නේ නැහැ කියලා. අන්න බුදුරජාණන් වහන්සේ වදාළ මම ඉන්නේ සිතේ. ඒ මම කියන අකුරු දෙකක් නෙමේ කයත් නෙමේ. සිතට එන දේ දැඩිව ගත්තාම මම හැදෙනවා. මොනවද සිතට එන්නේ? සතුට එනවා, දුක එනවා, කනගාටු එනවා, ප්‍රීතිය එනවා, පින එනවා, පව එනවා, ධානය එනවා, ලැජ්ජාව එනවා, බය එනවා, ඊර්ෂ්‍යාව එනවා. ඔය ඕන එකක් අල්ලගත්තාම මම හදා ගන්න පුළුවන්. එහෙනම් පව මම වුණ නිසා තමයි අපායක් තියෙන්නේ. පින මම වුණ නිසා තමයි කාමසුගතියක් තියෙන්නේ. ධානය මම වුණ නිසා තමයි රූපී අරූපී භවයක් තියෙන්නේ. මේ ඔක්කොගේම මම තමයි අපට දුක් දෙයක් දෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒතං මම ඒතොහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒ මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්මය. ඒ කුමක්ද? තරහව, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පාපින ධානය. ඒ ඕන එකක් ඒ. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ. ඒ මම හොයාගන්න බැරි වුණා අපිට. මොකද අපි ඇස් දෙකෙන්නේ බලන්නේ. දැන් මේ මගේ මම මගේ ආත්ම කොට අරගෙන හේතු ඉතුරු වීමට කියනවා උපාදානය වෙනවා කියලා. ඒ නිසා සත්‍ය සසර ඇවිදින්නේ පංච උපාදානස්කන්ධයෙන්. පව තුලත් පංච උපාදානස්කන්ධය, පින තුලත් පංච උපාදානස්කන්ධය, ධාන තුලත් පංච උපාදානස්කන්ධය. උපාදානින් මිදීමට බුද්ධත්වයයි කියනු ලැබේ. උපාදානය බුදුන් නෙවෙයි. දැන් අපි කොහෙද යන්නේ මේ බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගන්න බුදුන් හොයන යන්නේ මේ. අන්න සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කරපු පරිශ්‍රණයේදී මේ පව පින ධානයේ උපාදාන වල සත්වයා භවගාමී වෙන හැටි තේරුණා. ඒ හේතුඵලයෙන් සත්වයක් හැදුනට කෙටියෙන් මෙහෙම කියන්නම්. පව් හේතු නැත්නම් යන්න අපායක් නැහැ. පින් හේතු නැත්නම් යන්න දිව්‍ය ලෝකයක් නැහැ. ධාන හේතු නැත්නම් යන්න බඹලොවක් නැහැ. ඒ නැත්තේ මොකක් නිසාද? සතෙක් නැති හින්දාද? අර සතා යනු පව්වල පින්වල ධානවල ඵලයයි හේතුඵලයයි. මේක කියලා දෙන්නේ නැහැ අබුද්ධෝත්පාදේ කවුරුවත්. මේක වෙන කියලා දෙන්නේ නැහැ සම්මතාගම් වල කොකවත්. මේ ගැඹුරට දර්ශනය. අන්න ඒකයි මිනිසත් බව ලැබ තමා තේරුම් ගැනීම නැමැති මේ ගැඹුරු කාරණයට අවශ්‍ය සද්ධර්මය හමුවීම සහ මනුස්සකම කියන දෙකේදී තමයි මේන් ගැලවෙන පාර හොයාගන්න පුළුවන්. යම රජ්ජුරුවෝ කියලා දෙන්න දන්නේ නැහැ ගියාට. සක්‍ර දේවේන්ද්‍රයා කියලා දෙන්න දන්නෙත් නැහැ ගියාට. මහා බ්‍රහ්මයා කියලා දෙන්න දන්නෙත් නැහැ. වුණත් අහුවෙලා අනින්නේ. එනිසා මනුස්ස පටිලාභෝච සද්දම්මස්සච දේශනා අලං වායමිතුන් තත්ත.
මනුෂ්‍ය ප්‍රතිලාභයේදී සදහම් හමු වුණොත් මේ උපාදානයෙන් මිදීමෙන් අපායෙන් දිව්‍ය ලෝකයෙන් බ්‍රහ්ම ලෝකයෙන් මිදෙන්න පුළුවන්. එතකොට ඒක මොකවත් නැති තැනක් නෙමෙයි. අරව නැති වෙනවා. ඒව නිසා ඒව කොහොල්ලා ගත්තත් ඉන්න බෑ. ඊට පස්සේ නැති නොවන ඒකට පේනවා මහණෙනි ඒ ඇත්තේ නූපන් නොහටගත් හේ ඇත්තේ. අසීමිත මුලක් අගක් නැති අතීත වර්තමාන ભેදයක් නැති හොඳ නරක ભેදයක් නැති මේකට කියනවා ධම්මපක්ඛාය හේවත් නිර්වාණය කියලා. මහායාන බුද්ධ ධර්මයකට ධම්මකාය කියලා කියනවා අපි කියනවා නිර්වාණය කියලා. නිර්වාණයටයි බුදුන් කියන්නේ. නිර්වාණය දැකීමටයි බුදුන් දැකීම කියන්නේ. ඔන්න ඇත්ත. දැන් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ පංචස්කන්ධේ පාපේ උපාදානයේ පිනා උපාදානයේ ධාන උපාදානයේ හේවත් මේ සංකාරයන්ගෙන් මිදුණ හේවත් විසංකාරගත වුණා සිත. දැන් අනාගතයට උපදින්න හේතුවක් නැහැ. එනම් පරලෝ යන්න කෙනෙක් නැහැ. බුදුන් වහන්සේලාට රහතන් වහන්සේලාට පරලෝ යන්න කෙනෙක් නැහැ. පව් කරන අයට, පින් කරන අයට, ධාන කරන අයට පරලෝ යන්න කෙනෙක් ඉන්නවා. පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම, බුදුදහම පරලෝ නොයාම. පරලෝ යාම බුදුදහම නෙමෙයි ඒක තිබිච්ච එකක්. අර පරලෝ නොවන මග නැති නිසා තමයි අපිට පිනෙන් පරලෝ යන බුද්ධාගමක් හදලා අපිට ගිල්ලවලා අපි අමාරු වටලා තියෙන්නේ මේ. අවුරුදු 700ක් තිස්සේ. අරක වහලා තියලා. මේ පරලෝ යනේවට කියනවා කර්ම කියලා. කර්ම රැස් කරන කර්ම. කන්න කර්ම, සුඛ කර්ම, කන්න සුඛ කර්ම. කන්න කර්ම කියන්නේ පාප කර්ම වලට, සුඛ කර්ම කියන්නේ පුණ්‍ය කර්ම වලට, කලොමේ කරනවට කියන්නේ කන්න සුඛ කර්ම. අර සුඛ කර්ම වල කොටසක් තමයි ලෞකික ධාන කියලා කියන්නේ. මුළු සංසාරේම කර්ම විපාක. මේක අයින් කරලා බුදුරජාණන් වහන්සේ මේ ඇවිදින්න තියෙන අයින් කරනවට මේ ඇවිදින්න තියෙන හේතු අයින් කරනවට කියනවා කර්මක්ෂය කිරීමේ කර්මය. අනේ ඒක සාමාන්‍ය පෙළෙත් නැහැ, දහම් පාසල් අවසත් නැහැ, උසස් පෙළත් නැහැ, බෞද්ධ ශිෂ්ටාචාරෙත් කොහෙවත් නැහැ. ඉගෙන ගන්න බුද්ධ ආගම් පොතේ. හැබැයි ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ කර්ම සූත්‍ර 7ේම ඕක තියෙනවා. තවත් තැන්වලත් තියෙනවා. විවෘත නැහැ. බුදුන් දකින්න නම් කර්මක්ෂය කිරීමේ කර්මය කරන්න ඕනේ. මොකෙන්වත් බුදුන් දකින්න හම්බ වෙන්නේ නැහැ. සසර ඇවිදින්න ඇරුණාම. අන්න මේක තේරුම් ගත්ත බුදුරජාණන් වහන්සේ අර විසංකාර ගතං චිත්තං කියන එකේ තේරුම උපදින්න තියෙන හේතු සියල්ල කර්මක්ෂය කළා. දැන් උන්වහන්සේට ඒ தത്വයට කියන අවබෝධයටපත් වූ තැනැත්තා හේවත් බුදුන්. පංචස්කන්ධයේ ආත්මෙන් මිදී පංචස්කන්ධයේ අනාත්මයටපත් වුණා. ඕනෑම මිනිස්සෙකුටත් මෙතෙන්ටපත් වෙන්න පුළුවන් තේරුම් ගත්තාම මේ මාර්ගයේ ගියොත් ඒකට බුදු වෙනවා කියන්නේ අනුබුද්ධ කියලා කියන්නේ ථෙරවාදී ධර්මයේ. එහෙම පංචස්කන්ධයේ අනාත්ම නම් වූ ලෝකේ තියෙන දුක්වලින් මිදී ඉන්න පුළුවන් තත්වයක් තියෙනවා කියන අවබෝධය ධර්ම ශ්‍රවණයේ කෙනෙකුට ඇති වෙනවා. එතකොට තමයි බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. එහෙනම් ආයෙත් දැන් මතක තියාගන්න. පුංචි ළමයින්ට තමයි පිළිමයට බුදුන් කියන්නේ. සාමාන්‍ය පෘථග්ජනයින්ට තමයි ශරීරයට බුදුන් කියන්නේ. සැබෑවට බුදුන් කියන්නේ ඔය ධම්මකාය. එහෙම නැත්නම් පංචස්කන්ධයේ අනාත්මයටපත් වුනහම අතීතයක් වර්තමානයක් ඇතිවීමක් නැතිවීමක් යාමක් ඒමක් හොඳක් නරකක් මේ මොනම වචනයක්වත් භාවතයක් නැති බැවින් අසංකත කියලා කියනවා. හැබැයි අසංකතයක් තියෙනවා වචනෙන් හදන්න බෑ අපට. ඒ නිසා ඒ බුදුන් එදත් වැඩ හිටියා අදත් වැඩ ඉන්නවා ඉදිරියටත් ඉන්නවා. ඕන දවසක දකින්න පුළුවන්. දැන් ඉතින් අර සිත කය වචන දෙකෙන් වෙන් වෙලා දැන් මේ සිත ලෝභ දේශ මොහ අයින් කරගන්න හැටි නෙමෙයි පෙන්වන්නේ මේකේ. දැන් මේ අවබෝධයටපත් වෙන්න මොකක්ද ඕන? ගඟෙන් ඉතුරු වෙන්න නම් ඔරුවක් ඕන. ගොඩින් යන්න නම් ගුවන් යානයක් ඕන. මේකට යානයක් ඕනනේ. ඒ නිසා මේ සඳහා භාවිතා කළ හැකි ධර්මයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ ලෝකෙට එලි කරපු එක. ඒ ධර්මය මේ සසරින් එතර වීමට මම සරණ කරගන්නවා කියන එක තමයි ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. හැබැයි කුඩා කාලේ ධම්මං සරණං ගච්ඡාමි කිව්ව මා ඇතුළු ඔබ කිසිවෙක් ඒක දැනගෙන නම් මේක කීවේ නෑ මං හොඳටම දන්නවා. එහෙනම් ධර්මයේ සරණ කරගන්න ඕනේ මරුණෙන් පස්සේද? ධර්මයේ සරණ කරගන්න ඕනේ ඊළඟ ජීවිතේදීද? ධර්මයේ සරණ කරගන්න ජීවිතේ එක වතාවක්ද? ධර්මයේ සරණ කරගන්න ඕන වර්තමාන ස්කන්ධ පංචකය තුලද? ඔර්ලෝසුවට පැය 24ක් තිබුණට දවසට
හැම වෙලාවෙම ඕක තියෙන තත්පරයක් උඩ විතරයි. ඊට එහා අතීතෙත් නැහැ අනාගතෙත් නැහැ ඕකට. ඒක එහෙම තේරෙන්නේ නැත්නම් දැන් පැය කටුව 5 තියෙනවා. එතකොට විනාඩි කටුව 55 තියෙනවා. තත්පර කටුව තව 5 දුම්පලක තියෙන්න පුළුවන්. එහෙනම් අපි මේ කටු තුන එක තැනකට ගේනවා 12 උඩට. දැන් පැය කටුවක් 12, මිනිත්තු කටුවක් 12, තත්පර කටුවක් 12. දැන් 11යි 59යි තත්පර 59 අතීතයට ගිහින් ඒක නෑ ආයෙ යන්න බෑ එහාට. 12 පසුයි තත්පරයක ඇවිදින්නේ නෑ. දැන් වර්තමානයේ කියන්නේ තත්පරයයි තව ටිකක් එහාට ගියම 10න් එකක් විතර කුඩායි නේද? ක්‍රීඩා තරඟ වලදී නම්. මේ වර්තමානයේ කියන්නේ ස්කන්ධ පංචකයට. ඉන් එහාට අතීතයක් නෑ අනාගතයක් නෑ. කොච්චර කල් ගියත් එපමණයි තියෙන්නේ. වරදින්නෙත් මෙතන හදාගන්නත් ඕන මෙතන. දැන් මේ ස්කන්ධ පංචකය තුළ සසර ඇවිදින එකට ධර්මය කියනවද? නෑ ඒකට කර්මය කියලා කියන්නේ. මේ ස්කන්ධ පංචකය ආත්ම කොට ගත්තාම පව ආත්ම කොට ගත්ත කර්ම විපාක අපාය. මේ ස්කන්ධ පංචකයේ පින ආත්ම කොට ගත්තාම ඒකේ අනාගතයේ කාම සුගතිය. මේ ස්කන්ධ පංචකයේ ධානය උපාදාන කරනවා ඒකේ අනාගතයේ රූපී අරූපී බඹතල. ධර්මයේ නෙවෙයිනේ එතකොට. මේ තුනෙන්ම මිදෙන්න අවශ්‍ය නැහැ. තමන්ට තියෙන එකෙන් මිදෙන්න ඕන. මොකද අපිට රූපී අරූපී ධාන නැහැ. ඒවෙන් මිදෙන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. අපි උපදව ගන්න ඕනේ නේද? අපිට දැනට තියෙනවා මේ කරගත්ත කර්ම දෙක පාප කර්ම පුණ්‍ය කර්ම. මේ කර්ම අනාගත බීජ බවට පත් නොවි අවසන් කරන්නට මේ වර්තමාන ස්කන්ධ පංචකය පාවිච්චි කරන්නේ කොහොමද? හෙවත් කර්මක්ෂය කිරීමේ කර්මයට වර්තමාන යොදාගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එකට බණ අහනවා කියනවා. ඒක තේරෙනවට බණ තේරෙනවයි කියනවා. අහනවට කියනවා සද්ධර්ම ශ්‍රවණය සහ කල්යාණ මිත්‍ර සේවනය කියලා. තේරෙනවට කියනවා සත්‍ය ඥානය කියලා. වැඩක් කරන්න කියලා තියෙන අවබෝධ වෙනවට කියනවා කෘත්‍ය ඥානය කියලා. බුදුන් වහන්සේ වගේ අවබෝධයටපත් වෙනවට කියනවා කෘත ඥානය කියලා. බණ වලින් පස්සේ කෘත්‍ය ඥානය කෘත ඥානය දක්වා යන්න පාරක් තියෙනවා. ඉස්සෙල්ලා සත්‍ය ඥානය ලබා ගන්නට වෙනවා. අපේ රටේ මධ්‍යස්ථාන බල නැතුව භාවනා කරන ඔක්කොම සත්‍ය ඥානය නැතුව තමයි භාවනා කරන්නේ. ඔය පංචස්කන්ධ කතාවක් නෑ බාහිර ලෝකේ භාවනාවල කොහෙවත්. පුද්ගලයෙක් සමාධියක් වඩනවා විතරයි. මේක මම දැන් මේ වන විට මේ දේශනා 2ක 3ක කියලායි තියෙන්නේ. එහෙනම් මට ඒක පරණයි. නමුත් ඔබට මම අලුතෙන් කියලා දෙන්නම්. මොකද ඒක අහන්න බැරි වුණා නම් මේක හරිය අහන්නේ නැතයි. ඔබට තේරෙනවද පාප චේතනාවේ ලෝභය දේශය මෝහය තියෙනවා කියන්නේ? පාප චේතනාවේ තියෙන්නේ දේශයයි මෝහයයි. පුණ්‍ය චේතනාවේ තියෙන්නේ ලෝභයයි මෝහයයි. ධාන චේතනාවේ තියෙන්නේ ලෝභ දේශ නැති මෝහයක්. මුලාවක්. ඒ කියන්නේ මෝහය කියන්නේ මම වෙමි යන මුලාව. පාපේදී පාපේ මම, පිනේදී පින මම, ධානයේදී ධානයේ මම. ඒ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර ධානය කියලා කියන්නේ අර රූප ශබ්ද ගන්ධ රස විවිධ අරමුණු එන්න තියෙන කාලයේ එක සිතුවිල්ලකින් වහනවාට. පැයක් සිතුවිලි 100ක් එනවා නම් පැයම එක සිතුවිල්ලක් හදා ගන්නවා. ඒක නිසා අනික් වයින් නැතුවම සංසුන්. ආලාර කාලා මුද්දකරාම පුත්‍ර වැනි අය ලබා හිටියා වූ මේ කියන්නා වූ සංසුන් බවට තමයි ලෞකික ධාන කියන්නේ. එයට සෝවාන් ආදී මාර්ගවල තිබුණේ නැත්තේ අපාගාමීත්වය සහ සුගතිගාමීත්වය සහ ධානගාමීත්වය වල ධර්මයේ සරණක් තිබුණ නැති නිසා. තිබුණේ නෑනේ ඒගොල්ලෝ සෝවාන් නෑනේ කවුරුත් නේද? එහෙනම් ධර්මයේ සරණක් තිබුණේ නෑ. එහෙනම් මෙන්න මේ වචන ටික කවුරුත් නම් මේ රටේ කියලා නැතුව ඇති අහගන්න. ඉස්සරහට කියයි. ධානං විරාගෝ. බුද්ධ ශාසනයේ ධාන ලැබුවත් ලෞකික ධාන ලැබුවත් ඒකේ රාග නැහැ. ඒ රාග නැත්තේ නීවරණ යටපත් වී බැවින් ලෞකික ධානය තුළ රාග නැහැ. රාග දේශම විනාශ වී ඇති බැවින් ලෝකෝත්තර ධාන තුළ රාග නැහැ. එහෙමයි ඒක විරාග වෙන්නේ. තානි ද්විදානි මේ ධාන ಜಾති දෙකක්. එකක් එහෙම නෙමෙයි. ඒ දෙකේ හැටි වදාරනවා ඊට පස්සේ බොජ්ජංග විප්පයුක්තානිච බොජ්ජංග සම්පයුක්තානිච. අන්න ආලාර කාලාමලා උද්දකාම පුත්‍රලා කොතරම් මෙහාට ගියත් ඒගොල්ලොන්ගේ ධානයේ බොජ්ජංග නැහැ කාමාංග යටපත් වීම විතරයි තිබුණේ. නීවරණ යටපත් වෙලා. බොජ්ජංග රහිත ධානය.
ධර්මයේ තේරුම් ගත්තන් පස්සේ සතිපත් ධම්මවිචේ විරපීති බොජ්ජංග වැඩෙනකොට නීවරණ විනාශ වෙනවා. එතකොට ඒ ධානයේ බොජ්ජංග සම්පයුක්තානි. බොජ්ජංග සහිත ධානය. ඊළඟ පදේ ගන්නකො. බොජ්ජංග විප්පයුක්තානි බාහිරකානි. මේ බොජ්ජංග විප්පයුක්ත ධානය සසුනට අයත් නැහැ. ඒක සසුනෙන් පරිබාහිරයි. පෘථග්ජනයින් සතුයි. බොජ්ජංග සම්පයුක්තානි ආර්ය පුද්ගලානි. අන්න සෝවාන් වලින් එහා පැත්තට තියෙන මේ බොජ්ජංග සහිත ධානයේ ආර්ය පුද්ගලයෝ ගාව තියෙන්නේ. දැන් මේක දෙකක් නේද? මේ ධාන නැත්තම් සමාධි කියන එක ಜಾති දෙකක් නේද? ඉතින් කෙලෙස් යටපත් කරන පැත්තෙන් ලබන ධානයේ ලෞකිකයි. ඒකේ බොජ්ජංග නෑ. ඒක බාහිරකාණී සසුනෙන් පරිබාහිරයි. කොතරම් බුද්ධ ශාසනය කියලා කිව්වත් සිවුර තිබුණත් සුදු ඇඳුම තිබුණත් ඒක ආලාර කාලාමලගේ උද්දකාරාමලගේ බණ සහ භාවනා. අත්ත කෙලමතාන යෝගී භාවනාව. අන්න දැන් අපි මේ යන්නේ මේ බුදුන් නැත්තම් මේ අසංකත ධාතුවට පත් වෙන්න මේ උපාදානෙන් මිදෙන්න පාවිච්චි කරන්න ඕන ධර්මය මොකද්ද? ධර්මයේ කෙරෙහි අවශ්‍ය ප්‍රසාදයක් ඇති වෙන්න ඕන. පුංචි ළමයින්ට ධර්මය කියන්නේ හොඳ දේ. උපාසකම්ලට ධර්මය කියන්නේ බණ පොත. එහෙම බෑ. අධර්මයට වඩා ධර්මය හොඳ දේ තමයි හොඳයි. නමුත් බ්‍රහ්ම ලෝකයේ දක්වා යන්න ඕන ධර්මයන් බුදුරජාණන් වහන්සේ හොයන 15 වෙනකොට හොයන හිටියා නම් ඒකක්වත් ධර්මයේ වෙන්න බෑ. ඒවැ සෝවාන් ආදී මාර්ගවල තිබුණ නැත්නම් ඒකක්වත් ධර්මයේ වෙන්න බෑ. බුදුන් හොයාගත්ත ධර්මය මොකද්ද? මේ කාම රූප භවත්‍රයේ ඇවිදින්න තියෙන හේතු අයින් කරලා සදාකාලික වෙන්න පාවිච්චි කරන්න ඕන ධර්මය මොකද්ද? ඒක බුදුන් වහන්සේ හොයාගත්ත දේ. ඒක බාහිර ලෝකේ කොහෙවත් නැහැ. ඔබ ඔබේ භාෂාවෙන් කියනවා තියරි හෙවත් න්‍යාය තියෙනවා ත්‍රිපිටකයේ සූත්‍රවල. හැබැයි ප්‍රැක්ටිකලි නැහැ පොතවල. ඒක අපි ළඟ තියෙන්න ඕන. න්‍යාය භාවිතාවෙන්න ඕනනේ. ධර්මයේ භාවිතාවෙන්න ඕන. ධර්මයේ භාවිතාවේදී මොකද වෙන්න ඕන? සසර ඇවිදින්න හේතු වෙන උපාදාන දුරු වෙන්න ඕන. නැත්නම් ලෝභය, දේශය, මෝහය නැසෙන්න ඕන. තවත් ඉතින් කෙරවන් කෙලෙස් විනාශ වෙන්න ඕන. කෙලෙස් විනාශ කර නුවණට කියනවා ආසවක්ඛේ ඥානය. කෙලෙස් විනාශ වෙන හැටි පිළිබඳ අවබෝධයට කියනවා ආසවක්ඛේ ඥානය. ආසවක්ඛේ ඥානය කිසිවෙකුටත් තිබුණේ නැහැ ආලාර කාලාමට උද්දකරාම පුත්‍රලාට බග්ගවලාට. පළවෙනින් ඇති වුණේ බුදුන් වහන්සේට. ඊට පස්සේ බණ තේරෙන අයට ඇති වෙයි ඒක. ආසවක්ඛේ ඥානය කියන්නේ දුක්වලට හේතු ඉතුරු නොවි අවසන් කරන හැටි තේරෙන නුවණ. අමුතුවෙන් ගවයෙකුට අං වෙනවා වගේ එකක් නෙවෙයි. වැටහීම. දැන් මේ අරමුණ තුල පිළිගත්තත් නැතත් අල්ලගත්තත් නැතත් නැසෙනවා නම් කොහොමද හේතු ඉතුරු වෙන්නේ? අපට හොරෙන් අරමුණ නැසෙද්දී අනාගත විපාක දෙන්න හේතුවක් ඉතුරු වෙනවනේ. අන්නේ රහසට කියන්නේ අවිද්‍යාපච්චය සංඛාරා කියලා. අවිද්‍යාවක් ඒකට පෙන්වන්නේ. ඒක තියෙන්නේ මමත්වයෙන් ගැනීම තුල තමයි මේ හේතු ඉතුරු වෙන්නේ. ඒ නිසා ත්‍රිපිටකයක පෙන්නනවා මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. ඔබ අරමුණ මමත්වයෙන් ගත්තොත් මායයට බැඳෙනවා. මම ඉන්නේ අරමුණ තුල. එතකොට පාපේ නම් පාපේ, පින නම් පින, ධානයන් ධානය, ලෝභය නම් ලෝභය. ඒක මමත්වයෙන් ගත්තාම තමයි අර හේතු ඉතුරු වෙන්නේ. මමත්වයෙන් ගැනීම ධර්මයේ නොවේ. අන්න අපි සංසාරේ පුරුදු කළේ හැම එකක්ම මමත්වයෙන් අරගෙන ඉස්සරහට තියමින් සසර ගමනක් යන්න හදාගන්න. ඒක කියලා දෙන්න කෙනෙක් නැති කාලේ පව පැත්තකින් තියලා පිනෙන් සසර ගමන යන්න හදාගන්න බුද්ධ ආගමක් කරුණාම අපට කලක් තිස්සේ සසර ගමන නිමා කරන බුද්ධ ධර්මයක් තිබුණේ නැහැ. දහම් පාසලෙත් නැහැ, පාසලෙත් නැහැ, පිරිවෙනෙත් නැහැ. උසස් පෙළත් නැහැ, විශ්වවිද්‍යාලෙත් නැහැ. පරිේශන නම් තියෙනවා. ඔක්කොම පෘථග්ජන කියලා කියනවා ලැජ්ජ නැතුව. මහා ලොකු පඬිතුයොත් කියන්නේ අපි තාමත් පෘථග්ජනයි. ඒ කියන්නේ බුදුබණ තේරෙන්නේ නැහැ කියන එකනේ. මේ හේතු ඉතුරු වීමට එක වචනයක් කියනවා බුදු සමය ත්‍රිපිටකය තුළ. පව් හේතු, පින් හේතු, චිත්තාභ්‍යන්තරේ තැනක් නැති වුණාට අවිජ්ජාපච්චය සංඛාරාවට කියනවා අවශේෂ නිරෝධය. අවශේෂ නිරෝධය කියන්නේ හේතු ඉතුරු වී අවසන් වීම. හේතු ඉතුරු වී අවසන් වීම භාවනාව නොවේ. පමාව. අවශේෂ නිරෝධය යොදන තැනට නිරවශේෂ නිරෝධය යොදන්න පුළුවන්.
අන්න බුදුන්ගේ හොයා ගැනීම. අවශේෂ නිරෝධය ධර්මය නෙවෙයි, නිරවශේෂ කියන්නේ හේතු ඉතුරු නොවී අවසන් වීම. නිරවශේෂ නිරෝධය සිදු වෙන්නේ ධර්මයක සරණින්. මොකක්ද ඒ ධර්මය? ඔය ත්‍රිපිටකයේ සූත්‍ර 18 16ම තියෙන්නේ මෙන්න වගේ පුංචි දෙයක් ධර්මය කියලා. මහ ලොකු පොත් ගොඩාක් ඔළුවේ තියාගෙන ඉන්න ඕනෙත් නැහැ, පාඩම් කරන්න ඕනෙත් නැහැ. දැනගත්තොත් ඔබ ළඟයි මේ ධර්මයේ තියෙන්නේ. අධර්මයත් ඔබ ළඟ, අධර්ම වෙනුවට එතෙන් ධර්මයේ ආදේශ කළ හැකි ඔබට තේරුම් ගත්තාම. එතකොට කිය ඉන්න ඕනේ නැහැ. සතර දුකින් මිදීමට ධම්මං සරණං ගච්ඡාමි ක්‍රියාත්මක වෙයි. මොකද්ද මේ? මට නම් ධර්මය කියන වචනේට තවත් අර්ථයක් තියෙනවා. තාම මම සමාජයේ එලි කලේ නැහැ. දැනට මේ මට්ටමින් ඉන්නවා. නොදැන ඉන්නවත් නෙවෙයි. ඉස්සරහට දවසක එලි කරાવી. මේ දැනට පාවිච්චි කරන්නේ ධර්මය කියලා උපයෝගී ධර්මයක් විතරයි. අදාළ තැන සූත්‍රයේ අදාළ ගාථාව කියන දවසට කියන්න. එහෙනම් බුදුන් වහන්සේ මේ කර්ම රැස්වීම නැමැති හේතු ඉතුරු වීම වළක්වන්නට ධර්මයක් සරණ කරගත්තා. ඒ ධර්මයට කියනවා අතන වරද්දා ගන්නවට මඤ්ඤමානෝ කියනවා, ධර්මයට අමඤ්ඤමානෝ කියනවා. වරද්දා ගන්නවට උපාදීයමානෝ කියනවා, නිවැරදි කර ගන්නවට අනුපාදීයමානෝ කියනවා. වරද්දා ගන්නවට යංකෝ භික්කවේ අනුසේති කියනවා, නිවැරදි කර ගන්නවට නානුසේති කියලා කියනවා. මේ ඔක්කොගෙම කියන්නේ එක දෙයක්. අනුසේ හේතු ඉතුරු නොකර අවසන් කිරීම. අනුසේ හේතු ඉතුරු වී අවසන් කිරීම. මේ අරමුණක් තුළ මේ දෙක සිද්ධ වෙනවා මිනිස්සු ගාව. පෘථග්ජන ගාව පව් කරත් පින් කළත් ධානය වැඩුවත් මේ අනුසේ හේතු ඉතුරු වී අවසන් කිරීම නැමැති සිද්ධිය සිද්ධ වෙනවා. ඒකට කියනවා පමාව. පමාදෝ මච්චනෝ පදං. අපාය ගියත් මැරෙනවා, දිව්‍ය ලෝක ගියත් මැරෙනවා, බ්‍රහ්ම ලෝක ගියත් මැරෙනවා. ඒක තමයි මරණයට පාර කියලා කියන්නේ. මේ හේතු ඉතුරු කොට අවසන් කිරීම. එහෙනම් අපට තේරෙන්න වෙනවා හේතු ඉතුරු නොකොට අවසන් කරන්න වර්තමාන මොහොත පාවිච්චි කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. ඒ උපක්‍රමයට ධර්මය කියලා කියනවා. අන්න ධම්මං සරණං ගච්ඡාමි අවුරුදු 100 ගණන් කියන්න දෙයක් නැහැ. වර්තමාන ස්කන්ධ පංචක තුළ පාවිච්චි කරන්න ඕන. වර්තමාන ස්කන්ධ පංචක වල තමයි ධර්මයේ සරණ කරගන්න ඕන සසර පැවැත්මෙන් මිදෙන්න. පැවැත්ම හේතු වෙන්නේ අපුඤ්ඤාභි සංකාරය නම්, පුඤ්ඤාභි සංකාරය නම්, ආනිජ්ජාභි සංකාරය නම් ඒක සංකාර සමුදය. දැන් මේ ගාථාවේ කොහොමද තියෙන්නේ? යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං සංකාර පච්චය. සත්වයාට මේ ජාති ජරා සෝක හමු වෙනවා නම් ඒක සංඛාර මුල් කොටගෙන. සංඛාර දුක්ඛය. යමෙක් සංඛාරංච නිරෝධේන මේ සංඛාර නිරෝධ කරන්න පුළුවන් නම් නැති දුක්ඛස සම්භවෝ දුක්ඛට ගන්නෑ. මොනවද නිරෝධ කරන්න ඕන සංඛාර? අපුඤ්ඤාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර. කොහෙද නිරෝධ කරන්න ඕන? අපාය ගිහින්ද දිව්‍ය ලෝකෙ ගිහින්ද? නෑ, මෙහෙදි. අපායට යන්න තියෙන හේතුත් මෙහි නිරෝධ කරන්න ඕන. දිව්‍ය ලෝකෙ යන්න තියෙන හේතුත් මෙහි නිරෝධ කරන්න ඕන. බඹලෝ යන්න තියෙන හේතුත් තියෙනවා නම් නිරෝධ කරන්න ඕන. එතකොටනේ සතර ගමනක් නැති වෙන්නේ. එහෙනම් වර්තමාන මොහොත අනාගතයට හේතු ඉතුරුන අවසන් කරන අවස්ථාවක් බවට අපි පත් කරගන්න ඕන වීරියෙන්. අන්න ඒකට භාවනාව කියනවා. අනාගතයට හේතුවක් ඉතුරු නොවි වර්තමාන මොහොත අවසන් කරන්න දරන උත්සාහයට විදර්ශනා වැඩිම හේවත් භාවනාව කියනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම තැනකදී මේ භාවනා මධ්‍යස්ථානය හදාගන්න පුළුවන්. ඇඳුමින් තොරව කියන්නේ ඇඳුම පිළිබඳ ભેදයෙන් තොරව. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව. මොකද මේකට වර්තමානයේ ඇරුණාම වෙන වෙලාවක් නැහැ. දැන් එතකොට රූප වේදනා සංඥා සංකාර පහ මමත්වයෙන් අරගෙන හේතු ඉතුරු කරපුවාම භවගාමී රූපී අරූපී බඹතල වල භවගාමීත්වයට හේතු ඉතුරු කරලා යන්න පුළුවන් අපට. එතකොට අපි කම්මන්තරණං ගච්ඡාමි. දන්නේ නැති වුණාට කියන්නේ ධම්මන්තරණං ගච්ඡාමි, නමුත් ඇත්ත සිද්ධිය කම්මන්තරණං ගච්ඡාමි. දැන් මේ කම්මන්තරණං ගච්ඡාමි මධ්‍යස්ථානය ධම්මන්තරණං ගච්ඡාමි මධ්‍යස්ථානයේ බවට පත් කරගන්නේ කොහොමද? අන්න වේලුද්වාර බමුණට බුදුන් කෙරෙහි පැහැදීම සහ ඊළඟට ධර්මයේහි ස්වාක්ඛාත බව තේරෙන හැටි. ස්වාක්ඛාත කියන්නේ ඒ මොහොතේම ප්‍රතිඵල ලැබෙනවා. සම්දිට්ඨික අකාලිකව කියන්නේ ඒ මොහොතේමයි. ධර්මයේ සරණ කරගත්තොත් ප්‍රතිඵල පස්සේ නෙමෙයි. කර්ම කෙරුවොත් විපාක මෙලොවට පරලොවට පස්සේ. ධර්මයේ සරණ කරගත්තොත් ලෝකෝත්තර විපාකයේ එතනමයි. පස්සේ නෙමෙයි ආයේ.
ඒක හොඳට පෙන්නන ගාථා දෙකක් තමයි අර මනෝපොබ්බංගමා ගාථාවේ තතෝනං දුක්ඛමන් වේති චක්ඛං වහතෝ පදං තතෝනං සුඛමන් වේති ඡායානපායිනී කියන එකේ ගැඹුර උතන පෙන්නනවා. ඉස්කොලපතේ ගැඹුර නෑ. මතක තියාගන්න. ඔය සිද්ධිය. ලෞකික විපාක පිටිපස්සෙන් එන හැටි සහ ලෝකෝත්තර විපාක එවලේ ලැබෙන හැටි. අර පෙන්නන්නේ. අන්න එහෙනම් එළුද්වාර බමුණට බුදුන් වහන්සේ පැහැදිලි කළා මේ ස්කන්ධ පංචකයේ මගේ මම මගේ ආත්ම කොට ගන්න නැත්නම් ඒකට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනවා. මගේ මම මගේ ආත්ම කොට ගන්නවා නම් ඒකට නිත්‍ය සුඛ ආත්ම කියනවා. ඔබ දන්නවද මේ සත්වයා පව නිත්‍ය සුඛ ආත්ම කොට කරගෙන අපාය යනවා, පින නිත්‍ය සුඛ ආත්ම කොට කරගෙන දිව්‍ය ලෝක යනවා, ධාන නිත්‍ය සුඛ ආත්ම කොට අරගෙන බඹලෝ යනවා කියන්නේ. මුළු සංසාරේම නිත්‍ය සුඛ ආත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටිය තුළ බව. එයින් මිදෙන්න එහෙනම් නිස්සුකාත්ම පාවිච්චි කරලා බෑනේ. නිස්සුකාත්ම ආධර්මය. ධර්මයේ වෙන්නේ අනිත්‍ය දුක්ඛානාත්මය. අරගේ අනිත් පැත්ත. සාමාන්‍යයෙන් ඔය ප්‍රමේය කරලා තියෙනවා විලෝමය දන්නවා ඇතිනේ. අන්න ඒ වගේ අනිත් පැත්තක් මේකේ තියෙන්නේ. එහෙනම් මේ යොදන පැත්ත වෙනුවට මෙතෙන්ට වෙනත් විදිහට සිහියක් පාවිච්චි කරලා යොදන්න වෙනවා. ස්කන්ධ පංචකයේ අල්ලාගත්තත් නැති වෙනවා නැතත් නැති වෙනවා. පිළිගත්තත් නැති වෙනවා නැතත් නැති වෙනවා. අල්ලාගෙන නැති වෙන එකට අවශේෂ නිරෝධය කියනවා. අවශේෂ නිරෝධය භවගාමී පමාව. අල්ලාගන්න නැතුව නැති කරනවාට කියනවා අනිත්‍ය බලනවායි කියලා. එතකොට සිදුවෙන්නේ නිර්වශේෂ නිරෝධය අනාගත හේතු ඉතුරු නොවි අනාගත ඵලයක් උපදවන්න හේතු ඉතුරු නොවි අවසන් වීම. මේක කරනවා නම් ඔහු ඉන්න මධ්‍යස්ථානයට කියනවා භාවනා මධ්‍යස්ථානය කියලා. මේක කරනවා නම් ඔහු කරන භාවනාවට කියනවා විදසුන් වැඩිම කියලා. මේක කරනවා නම් ඔහු කරන වැඩේට කියනවා කර්මක්ෂය කිරීමේ කර්මය කරනවායි කියලා. ඔන්න ධර්මයේ අවිච්ඡ ප්‍රසාදෙන මේක කළොත් එහෙම කෙලෙස් නැසෙනවා. දැන් මේක කරන පුද්ගලයාට සංඝයා කියලා ත්‍රිපිටකයේ පෙන්නනවා. සංඝයා සුපටිපන්න වෙන්නේ එහෙමයි. ඒක නැතුවම ඉතින් වෙනත් නම් වලින් සංඝ කියන පදේ සමාජ විවහාර කරාට කමක් නැහැ. අපි ඒකට විරුද්ධ නැහැ. ආර්ය සංඝ රත්නය කියන්නේ මෙතන. දැන් ඉතින් බුද්ධ පන්සලේ ධම්ම පොත්ගුලේ සංඝ මේ ආවාසගෙයි. එහෙම තමයි අපිට තෙරුවන් ඉන්නේ. ඒකට කියන්නේ සම්මුතේ තෙරුවන්. සක්කාය දිට්ඨිය තෙරුවන්. නමුත් දැන් බුද්ධ පංචස්කන්ධයේ අනාත්මයට බුද්ධ කියනවා. පංචස්කන්ධයේ ආත්මකට ගැනීමෙන් කර්ම රැස් වෙන එක නවත්තන්න අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමට ධම්ම කියනවා. එහෙම බලන්නාට සංඝ කියනවා. දැන් හදවතේ නෙවෙයිද මේ තෙරුවන් ඉන්න ඕනේ. තෙරුවන්ම හදවතේ නෙවෙයිද ඉන්නේ. එතකොට වර්තමානයේ නෙවෙයිද? ඒ තෙරුවන් නේත වශයෙන්ම ඔබ දුකින් මිදවනවා නේද? ඇයි අර ගාථා තුනේ නැද්ද? යෝත බුද්ධන්ත ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තාරි ආර්ය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති ඒතං කෝ සරණං කේමං ඒතං සරණ උත්තමං ඒතං සරණ ආගම්ම සබ්බ දුක්ඛා පමුංචති කියලා. මේ තෙරුවන් සරණ ගොස් සත්‍ය අවබෝධ කර ගැනීම සත්‍ය සතර දුකින් මුදවනවා කියලා තියෙනව නේද බුදුරජාණන් වහන්සේ? ඔබ පුංචි කාලේ තෙරුවන්ට ඔබ සතර දුකින් මිදෙව්වද? නෑ. අත්තමුත්ත නත්තපනත්ත කවුරුවත් මිදෙව්වෙත් නෑ, මුදවන්නෙත් නෑ. අන්න අපට ධර්මයේ නොගැඹුරු වීම තුළ අපි සම්මර්ථාර්ථ හදාගත්ත ඇරුණාම ගැඹුරු අර්ථයට යන්න බැරි වෙලා තියෙනවා අපිට. දැන් මේක තේරෙනකොට අරිය පුද්ගලානි. දැන් ඔහු දන්නේ කර්ම රැස් කරන කර්මය නෙමෙයි උපාදානය කරන්න නෙමෙයි කර්මක්ෂය කරන කර්මය කරන හැටි දන්නවා. දැන් එතකොට අර සිතේ ලෝභ දේශ මොහ කියන කාරණා මමත්වෙන් ගන්න නැතුව අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි වලට අහු වෙන්නේ නැතුව ඉන්න වෙනවා. ආර කාය සංවරය, මේ වචී සංවරය, මේ මනෝ සංවරය හැදෙන හැටි ධර්මයේ තුලින්. දස අකුසලයෙන් මිදෙන හැටිනේ පෙන්වන්නේ. දැන් බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාරනවා. දැන් ඔහුට අපුඤ්ඤාභි සංකාර නැහැනේ. අපුඤ්ඤාභි සංකාර මම කොට ගන්නෑ. එහෙනම් දැන් මේ ගිහියා අපායෙන් මිදුන කෙනෙක්. අපාය යන්න හේතුව එයා ගාව නැහැ. තව ඉතින් සකෘදාගාමි අනාගාමි දක්වා මෙහි හිටියොත් හරි පස්සේ හරි සතර ගමන තියෙන හේතු අයින් කරන්න තව කල් තියෙනවා. දැන් මේ කතාවේ පෙන්වන්නේ ගිහියාටත් සෝවාන් පුද්ගලෙක් වෙලා අපායෙන් මිදෙන්න පුළුවන් කියලානේ. ඇඳුමම ඕන නෑනේ ඒකට, මහානකමම ඕන නෑනේ නේ. මහානකමට අපි ආපු නිසා, තේරුම් ගත්ත නිසා අපට ඔය යන්න ඕන කමක් නැ නිසා අපි ඒකේ ඉන්නවා. අපට සවන් දෙන පිරිස නිසා අපි කරුණු පැහැදිලි කරන්නම්. අපි අනුගමනය කරමින් කරුණු පැහැදිලි කරන්නම්.
ඔබ මේ රස්සාවල් ඔක්කොම අතහැරලා මහානකමට හැම එන්න හිතන්න එපා. ලංකාවේ ආර්ථිකය කඩා වැටෙනවා. වරාය අත්හිටවල බෑ, තැපැල් කන්තරු අත්හිටවල බෑ, ප්‍රවාහන සේවය අත්හිටවල බෑ, කෘෂිකර්මය අත්හිටවල බෑ. ඔක්කොම මහාන වෙන්න ගියොත් මේ ඔක්කොම අත්හිටිනවනේ. බුදුහාමුදුරුවෝ එහෙම ප්‍රතිගාමියෙක් නෙවෙයි. ප්‍රගතිශීලී උත්තමයෙක්. මගේ ළඟටත් ආවා මොරොඩු සරසාවියේ දරුවෝ අවුරුදු 2ක් කරලා මට මහාන වෙන්න ඕන. මම කොහෙද ඉන්නේ? මොරටුවේ. තව අවුරුදු කීයක් වෙනවද? ආයෙන උපාධිය කරලා එන්න. නැත්නම් බණ තේරුම් නැත්නම් උපාධියක් නැහැ මේකත් නැහැ. මං ඒ අපරාධේ කරන්නේ නැහැ කිව්වා. ඒ නිසා ඉගෙනීම වෘත්තීය අධ්‍යාපනයක් ලැබීම පමණයි ඊට එහාමක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් හම්බෙන්නේ සල්ලි. ඒකෙන් හම්බෙන්නේ සමාජගත දුක සංසිඳීම විතරයි. චිත්තසංතානගත දුක කාගේවත් නැති වෙන්නේ නැහැ ධර්මයේ තේරුම් නැත්නම්. ඒක ධනවතාගේ, දුප්පතාගේ, උගතාගේ, මෝඩයාගේ එහෙම නැත්නම් විවිධ බෙදනවනේ දෙපැත්තට කිසි කෙනෙකුට හම්බ වෙන්නේ නැහැ. නළුවාගේ, නිලියගේ, විශේෂඥ වෛද්‍යවරියගේ ඕන කෙනෙක් කව අර කියන මේ පෙන්නන මේ අත්ුපනායක ධම්මපරයය කියනවා මුල් තුන කයෙන් සිදුවෙන වැරදි, වචනෙන් සිදුවෙන වැරදි සිදු වෙනවාමනේ. එහෙනම් වුන් පව් කරන අය. දැන් මෙන්න මේ தത്വයට ධර්ම ශ්‍රවණය කරලා එනකොට ඔබට වර්තමාන ස්කන්ධ පංචකය නැමැති භාවනා මධ්‍යස්ථානයක් තියෙනවා. ඒක මෙතෙක් කල් භාවිතා කළේ නෑ. මෙතෙක් කල් පාවිච්චි කළේ පමාද මධ්‍යස්ථානයක් විදිහට. සසර ඇවිදින්න තමයි මේක යොදාගත්තේ. දැන් ඔබට මේක අප්‍රමාද මධ්‍යස්ථානයක් විදිහට යොදාගත්ත හැකි. එතකොට ඔබ බුද්ධ වචනයට එකයි අප්‍රමාදෝ අමත පදං. අප්‍රමාදය සිහියෙන් කටයුතු කිරීම, අමත නැත්තම් නිවීමට මඟ. මේ බුදුදහමෙන් උගන්වන්නේ වර්තමාන ස්කන්ධ පංචකය උපාදාන කොට කරගන්න නැතුව අවසන් කරන ක්‍රමයක්. ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. ඕන කෙනෙකුට ත්‍රිලක්ෂණයෙන් නම් අනිත්‍ය සරණ වෙනවා. පටිච්චසම්පාදයෙන් නම් නිරෝධය දැකීම සරණ වෙනවා. සතිපට්ඨානයෙන් නම් සතිය සරණ වෙනවා. චතුස්සත්යෙන් නම් නිරෝධ මාර්ග සත්‍ය සරණ වෙනවා. කර්මක්ෂය කිරීමේ කර්මයෙන් නම් ඒක සරණ වෙනවා. මේ මෙතෙන්ට ළඟා විය හැකි මාර්ග නැත්තම් උපක්‍රම කීපයක්. ඔක්කොම දැනගන්න ඕනේ. එකක් දැනගත්තාම ඇති. එකක් කරනකොට ඔක්කොම සිදු වෙනවා. අපට තේරිලා තියෙනවා ත්‍රිපිටකයේ තියෙන ධර්ම න්‍යායන් වල මේ ඕන එකකින් මේ කියන බුදුන් දහම් සරණ ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. දැන් අත්තාහි අත්නෝනාතෝ කෝහිනාතෝ පරෝසයා කියන්නේ මොකද්ද? තමන්ට තමන්ගේ සරණයි කවුද පිහිට වෙන්නේ කියලා. දැන් සංඝයා කියලා ඔබට කවුරුවත් සරණ වුණාද? ඔබද සරණ කරගන්නේ මේකෙන් මිදෙන්න? තමන්ට තමන් සරණ කර ගැනීම කියන්නේ මෙන්න මෙතනයි. තමන් අතින් මේ වැරද්ද සිද්ධ වුණේ දැන් නිවැරදි කරගන්න ඕන. මේක තුළ ලැබෙනා වූ ප්‍රතිලාභය කියලා නිම කරන්න බෑ. අපට ඒක තේරෙන්නේ නැහැ සාමාන්‍ය සමාජයේට. බුදුන් වහන්සේ ඒක පෙන්වලා තින්නේ මෙහෙමයි. ජලය, විදුලිය, දුරකථන, මහා මාර්ග නැති බැරිකම් නැති කරන්න පාලකෙන්න පුළුවන්. ආර්ථික සමෘද්ධිය ඇති කරලා මේකට කියන්නේ සමාජගත දුක සංසිඳවනවා. මුළු දුකෙන් 16න් එකයි ඔක්කොම. තව 10න් 15ක් විතරයි. ඒක හිතේ තියෙන්නේ චිත්තසංතානගත දුක කියලා. ඒකට කියන්නේ ඒක තමයි අර ගිනි ටික. ඒක දේශපාලනඥයින්ට හෝ මව්පියන්ට හෝ ගුරුවරුන් නැති කරන්න බෑ. අරක විශාලයි. ඒක මේ ධර්මයේ සරණින් සංසිඳනකොට 16න් එක මේ තරම් විශාල නම් 16න් 15 කොතරම් ලොකුයි කියලා හිතෙනවද? මේ ඔබ මේ හොයන්නේ ඔක්කොම ආර්ථික සමෘද්ධියක් තුළ 16න් එක සැපතක්නේ. ඒක 16ක පාන් පෙත්තක තනි පාන් පෙත්ත වගේ. 16 කෑලි තියෙන්නේ පාන් ගෙඩි. කඩින් ගෙනියන්න පුළුවන් කෑලි 16යි තියෙන්නේ කියලා හිතා ගන්නකො. එකක් ආහාරයට ගත්තම බඩ පිරෙන්නේ යම් ප්‍රමාණයක්ද? ඉතුරු 15 එහා 15 ගුණයක් පුරවනවා නේද? මේ බුදු සමයෙන් පෙන්වන නිවීම එහෙම ජීවිතය තුළ තියෙන දෙයක්. අසීමිත. එබැවින් ඔන්න වේලුද්වාර සූත්‍රයේ අත්තුප්පනායක ධම්මපරයය ඔස්සේ මම ඇවිදින් ගැඹුරු කොටස මේ ලෝභ දේශ මොහ නැත්නම් අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි දුරු කරන්න බුදුන් දහම් සඟුන් හරියට හඳුනා ගන්න ඕන කියලා කියනවා. ඊට පස්සේ ඔහුට කියන්න පුළුවන්ලු අන්න අර බලාපොරොත්තු උත්තරෙත් පෙන්වනවා. මෙයා කැමතුනේ සුගතිගාමී වෙන්නනේ. දැන් කියනවා මේ පුද්ගලයා ආය නම් අපාය යන්නේ නැහැ කියලා. මොකද මේ ධානයේ මේ සංසුන් බව ලෝකෝත්තර පැත්තට දැන් බව නිරෝධගාමීෙක් යා භවගාමීෙක් නෙමෙයි. අපේ රටේ බුද්ධිමත් ජනතාව ස්ත්‍රී පුරුෂ ගිහිපැද ભેදෙන්තරව තේරුම් ගත යුතු තේරුම්ගෙන අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය මේක තුළ පවතිනවා.
දැන් මේ ටික තේරෙනවට තමයි බණ තේරෙනවා කියන්නේ. මේක තේරුම් ගන්න අහනවට තමයි බණ අහනවා කියන්නේ. කවි අහනවට හරි විරුදු අහනවට කතන්දර අහනවට හරි කේලම් අහනවට හරි නෙමෙයි බණ අහනවා කියන්නේ. ඉතිහාස කතා අහනවට හරි තමා පිළිබඳ විවරණයක් මෙතන සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපට දුක් ගෙනත් දෙන්නේ ආත්ම දෘෂ්ටියයි බුදුන් වහන්සේ ලෝකේ වදාළේ අනාත්ම දර්ශනයයි. අපි ආත්ම දෘෂ්ටියෙන් අනාත්ම දර්ශනයට මාරු වෙන්න ඕන. දැන් අපි පටිසෝතගාමී. එතනින් එහාට තව තියෙනවා වැඩ කරන්න. කාමරාග ව්‍යාපාද තුනී කිරීම, විනාශ කිරීම කියන මේ ආර්ය මාර්ගය යන්න තියෙනවා. තමන් කරන්න ඕන දෙයක්. එතෙන්නේ මේ සූත්‍රයේ පෙන්වලා තියෙන පාරින් එහාට මම කතා කරන්නේ නැහැ නිසා. එතෙන්න එන්න. එතකොට මේ සමාජයේ ඇඳුමේ කෝකේ හිටියත් අවංක සමාජයක් වෙනවා නේද? අර කියන හොරබුරු වංචා ඔක්කොම අතහරින්න වෙනවා නේද? එතකොට දහම් දීපය වෙනවා නේද මේ රට? හරි අතීතයේ දහම් දීපය කිව්ව එකනේ ඔකට ඔය. බණ පොත් තිබිච්ච හින්දා නෙමෙයි මිනිස්සු දැහැමි ජීවිතයක් ගත කරලා නිසා. බණ පොතෙන් මේ රහස හොයා ගන්න ඕන. එහෙනම් බණ පොත පරිස්සම් කරපුවාටත් උපහාර දක්වන්න ඕන, බණ පොත පරිස්සම් කරන්නත් ඕන. බණ පොතට අලුත් මුද්‍රණ අවශ්‍ය නැහැ. ඒ තිබුණ එක තිබුණාවයි. අලුතින් මේකෙන් හොයලා පෘථග්ජන කට්ටිය පොත් ලියන්න ඕනෙත් නැහැ. ලියන්න වර්ධිනවා. ඒ නිසා මගෙන් අහනවා මෙහෙම. ඔතරම් ධර්ම දේශනා කරනවායි පොතක් ලියලා නැත්තේ. ඔය සමහර අය මොකද පුංචි දෙයක් ඉගෙන ගහම පොතක් ලියන එක තමයි මේ රටේ ලොකුම වැඩි. මම කියනවා ත්‍රිපිටකයට වඩා හොඳ පොතක් ලියන්න මට බැරි බැවින් මං කවදාවත් පොත් ලියන්නේ නැහැ. ඇයි මේ පැහැදිලි කරන්නේ ත්‍රිපිටකයේ තියෙන දේ? ඒකයි ලියන්න නැති හේතුව. ඒ හින්දා ත්‍රිපිටකයේ ලංකා ජාතික උරුමයක් වීමත් හරි හොඳයි. ලෝක උරුමයක් වෙනවා නම් ලෝක මිනිස්සුන්ගේ නෙමෙයි බෞද්ධ උරුමයක් වෙන්න ඕන. ලෝක මිනිස්සුන්ට දෙන්න බෑ අපිට ඒක. තේරුම් ගත්ත බෞද්ධ උරුමයක් විතරයි ඒක. ලෝකෙට දුන්නොත් එහෙම ඒක කාලකන්ණි කරලා මොකක් හරි බොරුවක් ඒකට ඇතුල් කරයි. ලෝකෙට ගියත් ඒක බෞද්ධ උරුමයක්. බෞද්ධ වෙලා උරුම කරගන්න නිකන් දෙන්න බෑ. එබැවින් ඔබ හැම දෙනාට මේ වේලුද්වාර සූත්‍රයේ පවතින අත්උත්පංකත්මායක ධර්මපාරියාය ඔස්සේ මම හොඳ ධර්ම දේශනාවක් කළා කියන්න මම දන්නවා. ඔබට මේක තව සැරයක් අහන්න හම්බ වෙනවා. තව සැරයක් අහලා හරි මේ කරුණු තේරුම් ගන්න උත්සාහ කරන්න. කරුණු වැටහෙනකොට අපිට පාරම්පරික බෞද්ධකම උදව් කරගෙන ආරි සත්‍ය තේරුම් ගත්තා වූ ආර්ය පුද්ගලයන් බවට පත් වෙන්න පුළුවන් වෙනවා. එවිට අපි සැබෑවටම තෙරුවන් සරණගත වෙන අය වෙනවා. එතකොට අපි ධර්මයේ සරණ කරගන්න අය වෙනවා. එතකොට අපට අත ළඟ නිවීම කොහෙවත් යන්න ඕන නැහැ. ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය නිබ්බානං වහිතේ ඉවර වෙනකොට එතන තියෙන සැනසීමට නිවීම කියන. ඒක අසීමිතයි. ඒ දකින්නේ බුදුන්. ඒ බුදුන් දැක නිවන් දකින්න ඔබට මේ ධර්ම කරුණු හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම පෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං